අයි බලන්න මම හැමෝටම හිතනවා මම ඇහෙනවා ඇති කියලා. එහෙනම් අපි ආරම්භ කරන්න හදන්නේ මේ මාසේ අපේ පේපර් ක්ලාස් එකේ දෙවෙනි දවසේ. මම හිතනවා මේ වෙනකොට අපි කට්ටිය සම්පූර්ණ කරලා ඇති වැඩ ටික ප්‍රශ්න පත්‍ර අංක 22 අද කතා කරන්නේ ඉන්නේ. කට්ටිය මාව ඇහෙනවද? එහෙනම් අපි වැඩ ආරම්භ කරමු. පළවෙනි ප්‍රශ්නය අද දවසේ මුලින්ම කතා කරන්නේ. හරි පළවෙනි ගැටලුව ඇවිල්ලා ගොඩ නැගෙන්නේ අද දවසේ පළවෙනියටම සම්භාවිතාව කොටස යටතේ. ඒ අර්ථය මුලින්ම අද කතා කරන්න හදන්නේ ලක්ෂ්‍ය ප්‍රස්ථාරයක් පිළිබඳව. සම්භාවිතාව කොටස යටතේ මුලින්ම අද කතා කරන්න හදන්නේ අපේ ලක්ෂ්‍ය ප්‍රස්ථාරය පිළිබඳව. මේක අපිට කියන මෙන්න මෙහෙම කාරණයක්. 1 2 3 4 5 6 7 යන ඉලක්කම් පුලකයෙන් වරකට එක ඉලක්කම බැගින් වාර දෙකකදී අහඹු ලෙස ඉලක්කම් දෙකක් ගෙන ඉලක්කම් දෙකකින් යුක්ත සංඛ්‍යාවක් සකස් කරනවලු. එය එකම ඉලක්කමින් සෑදුණු සංඛ්‍යාවක් නොවිය යුතුය. හරිද? ඒකත් වැදගත් කාරණයක් ඔන්න කියලා තියෙනවා. එකම ඉලක්කමින් යුක්ත සංඛ්‍යාවක් වෙන්න බෑ. මොකද අපි වාර දෙකකදී ගන්නවලු වරකට එක ඉලක්කම බැගින් වාර දෙකකදී අහඹු ලෙස ඉලක්කම් දෙකක් ගන්නවලු. එතකොට ඉලක්කම් තියෙන ඕක ඇතුලේ 6ක්. ඔය 6 අතරින් දෙකක් එළියට ගන්නවලු. එකකට පස්සේ එකක්. හරිද? නියදී අවකාශයේ දී ඇති ඛණ්ඩාංක තලයේ මත ලකුණු කරන්නලු. එහෙමනම් මේක ඇතුලේ තියෙන සංඛ්‍යා 6ක් තියෙනවා. 1 2 3 4 5 7 කියලා. 6 නෙවෙයි 7. එහෙනම් ඉන්න එක් අංකයක් එක ස්ථානයේට. ඒ කියන්නේ දැන් සංඛ්‍යා දෙකක් හැදෙනවනේ. ඉලක්කම් දෙකකින් යුක්ත සංඛ්‍යාවක් නේ හැදෙන්නේ. එතකොට මේ සංඛ්‍යා දෙකෙන් එක ස්ථානයේ කියන්නේ අග ඉලක්කම. මේක තමයි එක ස්ථානයේ වෙන්නේ. ඒ ඇවිත් එක ස්ථානයේ. ඊට ඉදිරියේ තියෙන එක්කෙනා තමයි එතකොට දස ස්ථානයේ වෙන්නේ. ඒක තමයි දස ස්ථානයේ වෙන්නේ. එහෙනම් එක ස්ථානයේ තුලට මේ අංක අතරින් එකක් එන්න පුළුවන්. දස ස්ථානයේ තුලට මේ අංක අතරින් එකක් එන්න පුළුවන්. එහෙනම් එක ස්ථානයේ ඉලක්කම් විදිහට මේ කියන ඉලක්කම් හයෙන් ඕන එකක්. එක වෙන්න පුළුවන් 2 3 4 5 7. එතන වැඩිපුර එකක් තියෙනවා. ඒක අයින් කළා දැම්ම නම් වඩා හොඳයි. 6නේ තියෙන්නේ එතකොට. ඒ විදිහටම අපි ගත්තොත් අනිත් පැත්තට දස ස්ථානයේ ඉලක්කම් විදිහට. දස ස්ථානයේ ඉලක්කම් විදිහට එන්න පුළුවන් 1 1 ඒත් ඉතින් අර ටිකමනේ. 2 3 4 5 7. මෙන්න දස ස්ථානයේ ඉලක්කම් විදිහට ලැබෙන්න පුළුවන් දේවල්. හරි. ඒ අනුව විය හැකි දේවල්. එක ස්ථානයේට අංක 1 විදිහටත් දස ස්ථානයේටත් අංක 1 විදිහටත් ලැබෙන්න බැරිද? මෙහෙම සිද්ධියක් වෙන්න බැරිද? එක ස්ථානයේට, ඒ කියන්නේ එක ස්ථානයේ ඉලක්කමත් 1 වෙන්න පුළුවන්, දස ස්ථානයේ ඉලක්කමත් 1 වෙන්න පුළුවන්. අවුලක් නැහැනේ. ඒකත් වෙන්න පුළුවන් නේද? එහෙම වුණත් වැරදි නැහැනේ. එහෙම වැරද්දක් තියෙනවද? එහෙම සිද්ධියක් වෙන්න බැරිද? ඉතින් එක ස්ථානයේ කියන්නේ 11. ඉතින් වෙන්න පුළුවන්. එහෙම වෙන්න බැහැලු. ඇයි වෙන්න බැහැයි කියන්නේ? හේතුව අපිට කියනවා එය එකම ඉලක්කමින් සෑදුණු සංඛ්‍යාවක් නොවිය යුතුය කියලා. එකම එක වෙන්න බෑ. එහෙනම් 11 කියලා සිද්ධියක් නැහැ. එහෙනම් ඒ සිද්ධිය විය නොහැකි සිද්ධියක්. ඒක වෙන්න බෑ. හැබැයි එක ස්ථානයේට 1 දස ස්ථානයේට 2 මේක වෙන්න පුළුවන් නේද?
මේක වෙන්න පුළුවන් නේද? එක ස්ථානෙට 1 දස ස්ථානට 2. ඒක වෙන්නත් බැරි. ඒක වෙන්නත් බැරි. ඒක වෙන්න පුළුවන්. එහෙම නේද? ඒක වෙන්න පුළුවන්. එක ස්ථානයට 1 දස ස්ථානයට 2. ඒක විය හැකි. එහෙමනම් ඔතනින් කියවෙන සංඛ්‍යාව වෙන්නේ මොකක්ද? පුළුවන් නම් කියන්නකෝ ඉතින් බලන්න. ඔතනින් කියවෙන සංඛ්‍යාව වෙන්නේ මොකක්ද? අන්න හරි. ඔතනින් කියවෙන සංඛ්‍යාව වෙන්නේ එක ස්ථානයට 1 එනවා දස ස්ථානයට 2 එනවා. එහෙනම් මොකද්ද මේකෙන් කියවෙන සංඛ්‍යාව වෙන්නේ? 21. ඔව් ශරණ්‍ය කියනවා හරි. ඒකෙන් කියවෙන සංඛ්‍යාව ඔව් ඡන්ද කියනවා හරි 21. ඒක වෙන්න පුළුවන්. ඒ විදිහටම එක ස්ථානෙට 1 දස ස්ථානෙට 3. ඒක වෙන්නත් පුළුවන්. එක්කෝ මේක වෙන්න මේ ඕනම එකක් වෙන්න පුළුවන්. ඒ විදිහටම එක ස්ථානයට 2 ඇවිල්ලා දස ස්ථානයට 1 එන්න පුළුවන්. එක ස්ථානයට 2 ඇවිල්ලා දස ස්ථානට 2 එහෙම වෙන්න බෑ. එකම එක ඩබල් වෙන්න බෑ. අනිත් ඕනෑම එකක් විය හැකියි. එහෙම අපි ඉතින් බලාගෙන ගියොත් විය හැකි සිද්ධි කොච්චරක් එනවද කියලා බලමුකෝ. ඒ විදියට බැලුවොත් ඔක්කොම සිද්ධි කීයක් වෙන්න පුළුවන්ද? සිද්ධි 30ක් වෙන්න පුළුවන්. ඔක්කොම සිද්ධි 30ක් වෙන්න පුළුවන්. විය හැකි යාවන් ඔක්කොම 30ක් තියෙනවා. විය හැකි යාවන් ඔක්කොම එතකොට 30ක් තියෙන්න ඕන. හරිද බලන්න ඉස්සෙල්ලාම ලක්ෂ ප්‍රස්ථාරේ. නෙතුලි කියනවා ඒ වුණාට මේ ලක්ෂ ප්‍රස්ථාරයේ ඇතුලේ වැරද්දක් තියෙනවා. එහෙමද? නෙතුලි කියනවා ඒකේ ඇතුලේ වැරද්දක් තියෙනවා. ඔය අපි අඳපු කණ්ඩායම තලයේ වැරද්දක් තියෙනවා. ඇත්තද? එහෙමද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඇත්තටම මොකද ඇතුලේ වැරද්දක් තියෙනවා. ඔව්. කට්ටිය කල්පනා කරන එහෙම වැරද්දක් නැහැ නේ. ඔක ඇතුලේ අපි හරියට ලකුණු කරානේ කියලා. දැන් චන්කිත් කල්පනා කරනවා ඉතින් එහෙම වැරද්දක් වෙන්නේ කොහොමද අපි හරියට ඔක ලකුණු කරා. ඒ වුණාට කෙත්මන්ති දකින්නවලු ඔක ඇතුලේ වැරද්දක් තියෙනවා කියලා. ඔව්. නිසිමිත් කල්පනා කරනවා ඉතින් එහෙම වැරද්දක් ඔක ඇතුලේ නැහැ නේ කියලා. හොඳට බලාගෙන ගියොත් ඔක ඇතුලේ වැරද්දක් තියෙනවා. මොකක්ද? අර මැද තීරුව හිස් වෙන එකේ වැරද්දක් නෑ. ඒක හරිනේ. එක මිලක්ම දෙපාරක් එන්න බෑ. ඔව්. වැරද්ද තමයි මෙන්න මේක. ඊ හිසක් තියෙන එක. දැන් ශරණ්‍ය කල්පනා කරනවා එහෙම වැරදි තියනවාද කියලා. ඊ හිසක් තියෙන එක තමයි ළමයි වැරද්ද. එහෙනම් හරිනම් ඔව් ඡන්දේ කියනවා හරි. ඔය ඊ හිස උතනින් අයින් වෙන්න ඕන නේද? ඊ හිස එන්න බෑ. ඇයි ඊ හිස එන්න බැරි කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඊ හිස එන්න බැරි කෙත්මන්ති මොකද? ඕක ඇතුලේ සිද්ධි ගොඩක් නෑ. ඔතනින් එහාට තව සිද්ධි නෑ. තව දුරටත් සිද්ධි වෙන්නේ නෑ. එපමණයිනේ තියෙන්නේ. ඒ නිසා අපි අර සාමාන්‍ය පාටිසීය තලයක් අඳිනවට වඩා ලක්ෂ ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් මේ සම්භාවිතාවේදී නියඳි අවකාශය ලකුණු කරද්දී ඒ ඊහිස දාන එකේ දෝෂයක් තියෙනවා. ඉතින් ඕක වැඩි ගණන් ගන්න නැහැ. නමුත් අපි හරියටම කරනවා නම් ඊහිසක් ඇත්තටම තියෙන්න බෑ. එහෙම නේද? අපි යමුකෝ බලන්න රෝමාංක. එකට එහෙමනම් නියඳි අවකාශයේ දී ඇති කාර්සිය තලයේ කණ්ඩායම තලය මත ලකුණු කරන්න. ඒ වැඩේ ඔයාලා හරියට කරලා තියෙනවා නම් ඔන්න ඔයාලට ලකුණු 3ක් තියෙනවා. මැද ටික ලකුණු කළා නම් වැරදි ඉතින් හොඳේ. ඒක ලකුණු කළා නම් ඔයගොල්ලෝ වැරදි. රෝමාංක 2 අපිට කියනවා සකස් කළ සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් වීම. සකස් කරපු සංඛ්‍යාව ඇවිල්ලා ප්‍රථමක සංඛ්‍යාවක් වෙන්න ඕනේලු. එහෙනම් මොනවාද බලමු වෙන්න පුළුවන්. දැන් මේක ඇතුලේ තියෙනවා 21. මෙතනින් අදහස් කරන්නේ 21නේ. ඒක ප්‍රථමක නැහැ. හැබැයි 31 ප්‍රථමකයි. ඔව්. එහෙනම් 31 ගන්න පුළුවන්. 41 ගන්න පුළුවන්. 51 ගන්න නම් බෑ. 71 ගන්නත් පුළුවන්. 71 ගන්නත් පුළුවන්.
ඔන්න ප්‍රථමක සංඛ්‍යා 3ක් හොයාගත්තා. ඊළඟට මේක ගත්තොත් 12 32 42 52 72 එකක්වත් බෑ. මොකද ඒ ඔක්කොම ඉරට්ට සංඛ්‍යා. ඒව ඔක්කොම බෙදන්න පුළුවන්. 13 ගන්න පුළුවන්. 23 ගන්න පුළුවන්. 43 ගන්න පුළුවන්. 53 ගන්න පුළුවන්. 73 ගන්න පුළුවන්. ඒ ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා වෙනවා. හරිද? 14 24 34 54 74 එකක්වත් බෑ. 15 25 35 45 75 එකක්වත් ගන්න බෑ. පහේ ගුණාකාර ඔක්කොම පහෙන් බෙදෙනවා. 17 පුළුවන්. 27 37 පුළුවන්. 47 පුළුවන්. 57 බෑ. තුනෙන් බෙදෙන හින්දා. ඒ අනුව මට පේනවා 3යි මෙතන 5යි 8යි 8යි 3යි 11ක් ප්‍රථමක සංඛ්‍යා තියෙනවා. මං වැරදිද ඊට වඩා තියෙනවද? මුළු සිද්ධි ප්‍රමාණය 30යි. එහෙනම් සම්භාවිතාව 30න් පංගු 11යි. ඒ උත්තරේ ගත්ත අය කියනවාද? එක්කෙනෙක් ඉන්නවා වගේ උත්තරේ ගත්තා. චැනලි මං හිතන්නේ මීට වඩා අරගත්තද මන්ද. අනේ අරගෙන තියෙනවා. හොඳයි. දහතුනක් අරගෙන තියෙනවා. 13ක්. තව මොනවාද මට පේන්නේ නැති ඒවා තියෙන්නේ. මට නම් පේන්නේ මෙච්චරයි. 17 37 27 බෑනේ තුනෙන් බෙදෙනවා 9න් බෙදෙනවා. 13 මං ගත්තනේ. මං ගත්තේ නේද 13 ගත්තා නේ. ඇයි මම මේ කොටු කරේ? 1 2 3යි 4 5 6යි 8යි 8යි 3යි 11යි නේද? මං 13 ගත්තා. තාම මොනවද තියෙන්නේ මට ගන්න බැරි වෙච්ච? එකොළහ ගන්න බැහැනේ හංසක. 11 කියලා සිද්ධියක් වෙන්නේ නැහැනේ. මේ මෙතන සිද්ධිය අපි ගත්තේ නැහැනේ. එහෙම සිද්ධියක් වෙන්න බැහැනේ. එකම සංඛ්‍යාවෙන් සෑදුණු සංඛ්‍යාවක් වෙන්න බැහැනේ. එතකොට 11 කියලා සිද්ධියක් නැහැනේ. කට්ටිය කියනවා තව දෙකක් තියෙනවලු නෑනේ. මට පේන්න නම් නෑ. ගන්න පුළුවන් ඉලක්කම් කියන්න බලන්න ඕගොල්ලෝ. පුළුවන් නම් කියන්න තව මොනවද මේ හැර තව ගන්න පුළුවන් කියලා. ගොඩක් කට්ටිය කියනවා 13ක් වෙනකන් ගන්න පුළුවන්. තව ඒ කියන්නේ දෙකක් ගන්න ඕනේ. තව දෙකක් නෑනේ. නිතුලි 13ක් තියෙනවද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? හරි. එහෙනම් අන්සර් හරි. 11යි තියෙන්නේ. ඊට වඩා නම් නැහැ. බලන්න හරි නේද කියලා. මේ එකක්වත් ගන්න බෑ. එක ස්ථානයේ 2 වෙනි ඉලක්කම්, එක ස්ථානයේ 4 වෙනි ඉලක්කම්, එක ස්ථානයේ 5 වෙනි ඉලක්කම් එකක්වත් වෙන්නේ නැහැ. එක ස්ථානයේ 2 හෝ 4 වෙනවා කියන්නේ ඒ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා. ඒතර ඕනෑම ඉරට්ට සංඛ්‍යාවක් දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ නිසා ඒව ගන්න බෑ. එක ස්ථානයේ 5 වුණොත් ඔක්කොම පහේ ගුණාකාරයි. ඒ කියන්නේ පහෙන් බෙදන්න පුළුවන්. එහෙනම් ඒක වෙන්නේ නැහැ. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ සාධක දෙකයිනේ තියෙන්න පුළුවන්. එහෙම නේද? ඔය හැර වෙන ඒවා එකක්වත් ගන්න බෑ. 51 3න් සෙනිට්ම බෙදන්න පුළුවන්. 51 17න් බෙදන්නත් පුළුවන්. ඒ නිසා ඒක ගන්නත් බෑ. 51 බලන්නකෝ පොඩ්ඩ 3න් බෙදන්න පුළුවන් නේද කියලා. 51 3න් බෙදන්න පුළුවන්. තව ඕනනම් 17න් බෙදන්නත් පුළුවන්. ඒක නේද? දෙසෙනිත් අරගෙන ඇති 51
ඒ නිසා තමයි වැරදිලා ඇත්තේ. ඔව් 51 ගන්න බෑ. හොඳයි. ඔන්න කතාව එහෙමනම් රෝමාංක 2. රෝමාංක 3 පහන් මික් දාලා ඇති මම හිතන්නේ 13යි කියලා තියෙන. හොඳයි. රෝමාංක 3ට අපි ගියොත් එහෙමනම් හරි එහෙමනම් හොඳයි. අපි යමුකෝ බලන්න රෝමාංක 3. රෝමාංක 3 අපිට කියනවා සකස් කළ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් වීම. ඉරට්ටේ සංඛ්‍යාවක් වීම. එහෙනම් ඉරට්ටේ සංඛ්‍යාවක් වීම කියන්නේ ඔය කියන සංඛ්‍යා අතරින් ඉරට්ට සංඛ්‍යාව වෙන්නේ මොනවාද කියලා බලන්න වෙනවා. ඉරට්ට සංඛ්‍යාව වෙන්නේ මොනවාද කියලා බලන්න වෙනවා. ඉතින් ඉරට්ට සංඛ්‍යාව වෙනවා කියන්නේ මොකක්ද? එක ස්ථානය ඉරට්ට අගයක් වුණා නම් හරියි. එහෙනම් එක ස්ථානයේ ඉරට්ට අගයන් වෙනවා කියන්නේ මෙන්න මේ සෙට් එකම ගන්න පුළුවන්. හොඳට බලන්න. මෙන්න මේ සෙට් එකම ගන්න පුළුවන්. මෙන්න මේ සෙට් එකම ගන්න පුළුවන්. මොකද එක ස්ථානයට එන්නේ 2. ඒ කියන්නේ ඒක ඉරට්ට සංඛ්‍යාව. 72 52 42 32 12 මේ ඔක්කොම පුළුවන්. තව එක ස්ථානයේ 4 આવුත් ඒකත් පුළුවන්. එතනක් තියෙනවා සිද්ධි තව 5ක්. වෙන එකක්වත් ගන්න බෑ. එක ස්ථානයේ 1 වුණොත් ඔත්තේ. එක ස්ථානයේ 3 වුණොත් ඒකත් ඔත්තේ. එක ස්ථානයේ 5 වුණොත් ඒකත් ඔත්තේ. එක ස්ථානයේ 7 වුණොත් ඒකත් ඔත්තේ. එහෙනම් ගන්න පුළුවන් වෙන්නේ සිද්ධි මෙතන 5යි මෙතන 5යි කියන්නේ 10යි. එහෙනම් 30න් 10යි. ඕනේ නම් මේක සරල කරලා ඕගලන්ට කියන්න පුළුවන් 3න් 1යි කියලා. දෙල්මි කියනවා හරි. එක්ක 30න් 10 ගන්න පුළුවන්. එක්ක 3න් 1. ඒකත් වැරදිද අපේ ළමයි? හොඳයි. ඒක නම් හරිය ගිහිල්ලා තියෙනවා. රෝමාංක 3 ඒක. රෝමාංක 4ට ගියොත් සංඛ්‍යාවේ ඉලක්කම් දෙකෙහි එකතුව 8ට අඩු සංඛ්‍යාවක්. ඉලක්කම් දෙකේ එකතුව 8ට වඩා අඩු වෙන්න ඕනේ කියලායි ඔන්න කියන්නේ. 8ට වඩා අඩු වෙන්න ඕනේ කියලායි ඔන්න කියන්නේ. 8ට වඩා අඩු වෙන්න ඕනේ. 8ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 8 වෙන්න බෑ. 8ට වඩා අඩු වෙන්න ඕනේ. 8ට වඩා අඩු කියන්නේ 7 6 5 අන්න ඒ වගේ. එහෙනම් ඉලක්කම් දෙකේ එකතුවනේ බලන්න ඕනේ. ඉලක්කම් දෙකේ එකතුවයි බලන්න ඕනේ. එහෙනම් 2යි 1යි. මේක 8ට අඩුයි. 3යි 1යි. ඒක 8ට අඩුයි. එහෙනම් මේක පුළුවන්. මේක පුළුවන්. මේකත් ගන්න පුළුවන්. 5යි 1යි පුළුවන්. 7යි 1යි ගන්න බෑ. ඒක 8යි. 8ට වඩා අඩුයි කියන්නේ 8 ගන්න බෑ. 2යි 1යි. 2යි 3යි 2යි 4යි 2යි 5යි ගන්න බෑ. එතකොට 8ක් එනවා. අනේ 7ක් එනවා. ඒකත් පුළුවන්. 8ට වඩා අඩු වෙන්න ඕනේ කියන්නේ. 2යි 7යි ගන්න බෑ. එතකොට 9ක් එනවා. ඒක නම් ගන්න බෑ. එහෙනම් මේ ඔක්කොම පුළුවන්. මෙතනින් 4ක් එනවා. මෙතනින් 4ක්. ඊළඟට 3යි 1යි. 3යි 2යි. 3යි 4යි. 3යි 5යි આવොත් 8ක්. ඒක බෑ. 4යි 1යි 4යි 2යි 4යි 3යි එච්චරයි 5යි 1යි 5යි 2යි ඒකත් පුළුවන් 5යි 3යි ගන්න බෑ 7යි 1යි ඒක ගන්නත් පුළුවන් එහෙනම් වෙන්න පුළුවන් දේවල් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17ක් තියෙනවා 7යි 1යි ගන්න බෑ. එතන මගේ වැරද්දක්. හොඳයි විශ්මි. එතන වැරද්දක් තියෙනවා. මට 7යි 1යි එකතු කරන්න බෑ. නේද? එතකොට 8ක් එනවනේ. හොඳයි. මෙතන 7යි 1යි ගන්න බෑ මට එතකොට. ඒ සිද්ධිය ගන්න බෑ. එතකොට සිද්ධි කීයක් තියෙනවද? 2යි 3යි 5යි 5යි 3යි 8යි 12යි 16ක්. සිද්ධි 16ක් තියෙනවා. ඔයගොල්ලෝ හරි. ඔන්න රෝමාංක 4ට පිළිතුර 16යි තියෙන්නේ. අංශක හොඳයි. 30න් 16යි ඕනනම් සරල කරලා තියන්නත් පුළුවන්. ඉතින් දෙවරක් චක්‍රයට ගිහිල්ලා 15න් 8යි කියලා ඕනේ නම් කිසි වැරද්දක් නැහැ. රෝමාංක
පහ රෝමංක පහේ අපිට කියනවා සකස් කළ සංඛ්‍යාව 43ට වැඩි වීමේ සම්භාවිතාව. 43ට වඩා ලොකු ඉලක්කමක් ලැබෙන්න ඕන. එහෙනම් 43ට වඩා ලොකු ඉලක්කමක් ලැබෙන්න ඕන chance එක කීයද? 43ට වඩා ලොකු ඉලක්කමක් ලැබෙන්න ඕන. එහෙමනම් 43ට වඩා ලොකු ඉලක්කමක් ලැබෙන්න ඕන chance එක බලන්න. දැන් පොඩ්ඩක් මේක අපහැදිලි. පොඩ්ඩක් අපි පැහැදිලිව බැලුවොත් 43ට වඩා විශාල අගයන් වෙන්නේ මොනවාද? අපි පොඩ්ඩක් බලමු 43ට වඩා විශාල අගයන්. හරි මම බැලුවා 43ට වඩා විශාල අගයන් වෙන්නේ කවුද කියලා. එහෙනම් 71 පුළුවන් 51 පුළුවන් 41 බෑ. ඇයි 43ට වඩා විශාල වෙන්න බෑ. එහෙනම් මේ දෙන්න පුළුවන්. ආපහු මෙතනින් 72 52 42 බෑ. 43ට වඩා විශාල වෙන්න බෑ. ඔච්චර. 73 53 43 පුළුවන්. අනේ 43ට වඩා වැඩි වෙන්න ඕනේනේ. එහෙනම් 43 ගන්නත් බෑ. 74 54 34 බෑ. එහෙනම් මෙතනින් දෙක. 75 45 ඒකත් පුළුවන්. 57 47 එහෙනම් ඔක්කොම සිද්ධි 2 4 6 8 10 12ක් තියෙනවා. මම හරිද බලන්නකෝ 30න් 12. ඕනනම් සරල කරලා 5න් 2යි කියලා ගන්නත් පුළුවන්. අයවරක් චක්‍රයෙන් උඩ යටයි බෙදන්න. හොඳයි. ඒකත් හරිය ගිහිල්ලා තියෙනවා. ලකුණු ලබා දීම මෙතන ලකුණු 2යි, මේකට ලකුණු 1යි, මෙතනට ලකුණු 2යි, මෙතනට ලකුණු 2යි. බලන්න කට්ටිය ඔක්කොම සම්භාවිතාවන් හරිද කියලා. හොඳයි. ඒක නම් ගොඩක් කට්ටිය හරි කියලා තියෙනවා. හොඳයි ඥානලි. අපි යමුද බලන්න ඊළඟ වැඩේට. හරි අද දවසේ අපේ ඊළඟ ප්‍රශ්න සංඛ්‍යා 2. ඉතා සීමිත පිරිසක් ලකුණු 10ම තියෙන. කොමල්ලගේ එකක් හරි වැරදිලා තියෙනවා. ගොඩක් කට්ටිය මට හිතෙන්නේ ලකුණු 7ක් 6ක් වගේ තමයි තියෙන්නේ මට හිතෙන්නේ. ඔව්. ගොඩක් කට්ටිය ගියේ වගේ තමයි. හොඳයි. කමක් නැහැ. දැන් ඕගොල්ලන්ගේ අතින් වෙච්ච අඩුපාඩුව Tamanට පැහැදිලි වුණා නම් ඒක තමයි වෙන්න ඕන. හොඳයි. අපි යම් බලන්න අද දවසේ ඊළඟ කාරණේට ප්‍රශ්න 2. ඔන්න මෙන්න මේ ප්‍රශ්නෙට කවුරු හරි බලමු. හරියට සමීකරණ ගොඩනගලා තියෙනවද කියලා. අපිට කියනවා මේකේ ප්‍රශ්නේ ඔයගොල්ලෝ මම හිතනවා මේ වෙනකොට අවබෝධයක් යම් කිසි ප්‍රමාණික ඇති කියලා. මොකක්ද මේ කිව්වේ කියන එක හොඳට බලන්න තේරුනේ නැත්තම්. හරි. කොරෝනා වසංගතයෙන් අවතැන් වූවන් සිටින කඳවුරකට රජය මගින් ආධාර කරන්නේ දිනකට ළමයෙකුට රුපියල් 250ක් දෙනවා. වැඩිහිටියෙකුට රුපියල් 320ක්ද වන පරිදි ආධාර කරන්නේ මේ විදිහට. ළමයෙකුට 250ක්, වැඩිහිටියෙකුට රුපියල් 320ක් වන පරිදි. එක්තරා දිනක එම පිරිසට බෙදා දීම සඳහා ගෙඩියක් සමාන කැබලි 6කට කපන ලද ඇපල් ගෙඩි ගේනවලු 31ක්.
ඇපල් ගෙඩි ගේනවලු 31ක්. හා ගෙඩියක් සමාන කැබලි 4කට වෙන් කරන ලද කපන ලද peer ගෙඩි 29ක් ගේනවා. සිසුන් පිරිසක් විසින් ගෙනෙන ලදී. ඇපල් කැබලි ළමයෙකුට 3 හා වැඩිහිටියෙකුට 2 බැගින්ද peer කැබලි ළමයෙකුට 2ක්ද වැඩිහිටියෙකුට 1ක්ද වෙනසේ බෙදා දුන් විට peer කැබලි 2ක් පමණක් ඉතිරි වෙනවා. peer කැලි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ 2ක්. අනිත් ඇපල් ඒවා ඔක්කොම ඉවර වෙලා තියෙනවා. එහෙනම් මුලින්ම අපෙන් අහනවා පිරිසේ සිටි ළමයි ගණන හා වැඩිහිටියන් ගණන. ළමයි ගණන හා වැඩිහිටියන් ගණන. ගණන වෙන වෙනම සොයන්න. මම හිතනවා කට්ටිය දෙකම හොයන්නේ නැති කියලා. ළමයි ගණන හා වැඩිහිටියන් ගණන වෙන වෙනම සොයන්නද? එහෙමනම් අපි බලමු. අපි හිතමු හඳුන්වා දීමක් කරන්න එපා xy. ළමයි ගණන ඇවිල්ලා අපි හිතමුකෝ x කියලා. වැඩිහිටියන් ගණන අපි හිතමුකෝ y කියලා. ළමයි ඉන්න x ප්‍රමාණයක් වැඩිහිටියෝ ඉන්න y ප්‍රමාණයක්. හරි. එහෙනම් ඔන්න මගේ පළවෙනි සම්බන්ධය. ඉස්සෙල්ලා මම හොයාගන්නවා ළමයි. දැන් මේකේ සමීකරණ ගොඩනැගීමට තොරතුරු දීලා තියෙනවා එකක් ඇපල් පිළිබඳවත් අනික peer ගෙඩි ගණන පිළිබඳවත්. හැබැයි අපි දන්නවා ඇපල් ගෙඩි වලින් නෙවෙයි ළමයින්ට බෙදන්නේ. ඇපල් ගෙඩි එකක් ඇවිල්ලා සමාන කැබලි 6කට කපනවා. එහෙනම් ඉස්සෙල්ලා මම මෙතන කැබලි ගාන හොයාගන්නවා. ඇපල් කැබලි ගණන. ළමයි ඇපල් කැබලි ගණන කොච්චරක් තියෙනවද? එක ගෙඩියක් 6 ගානේ ඇපල් ගෙඩි 31ක් කපනවනේ. එහෙනම් 6 කැලි 31ක් තියෙනවා. ඒ කියන්නේ 186ක්. ඒත් එකම peer කැබලි ගානක් හොයනවා. peer ගෙඩිය 4 ගානේ peer ගෙඩි 29ක් කපනවා. එහෙනම් 29ව 4ක් කියන්නේ 36 3යි 116. අන්න ඉස්සෙල්ලාම peer කැබලි ප්‍රමාණයයි ඇපල් කැබලි ප්‍රමාණයයි හොයාගන්න. හරිද? දැන් මම දන්නවා එක ළමයෙක්ට ඇපල් කැබලි දෙන්නේ කොච්චරද? ඇපල් කැලි කීයක් දෙනවද? 4 ගාන. නෑ. ඇපල් කැබලි 3 ගාන. ළමයෙක්ට 3 ගාන. ඒතකොට ළමයි ඉන්නවනේ x ප්‍රමාණය. එහෙනම් ඇපල් කැබලි යනවා ළමයින්ට 3යි x ප්‍රමාණය. වැඩිහිටියෙක්ට දෙන්නේ ඇපල් කැලි 2ක්. ඒතකොට වැඩිහිටියෝ y ප්‍රමාණයක් ඉන්නවනේ. එහෙනම් 2යි y. 2යි y ප්‍රමාණය. එහෙනම් ඔය දෙකොල්ලන්ටම ගියපු මුළු කැබලි ගාන කියන්නේ මුළු ඇපල් කැබලි ගණන වන කීයද? 186 නේද? මෙතනින් එන්නේ ළමයින්ට බෙදපු ඇපල් කැලි ගාන. මෙතනින් එන්නේ මොකක්ද? වැඩිහිටියන්ට බෙදුව ඇපල් කැලි ගාන. ඒ දෙක එකතුවෙන් එන්නේ මොකක්ද? මුළු කැබලි ගණන. මුළු ඇපල් කැබලි ගණන. ඔන්න අංක 1 සම්බන්ධ. අංක 2 සම්බන්ධෙට ගියොත් peer කැලි දෙන්නේ ළමයෙක්ට කොච්චරක්ද? 2ක්. එන ළමයි ඉන්නවනේ x ප්‍රමාණය. එහෙනම් peer කැබලි යනවා ළමයි x ප්‍රමාණයට 2x කියලා ගන්නවා. වැඩිහිටියෙක්ට එක බැගින් දෙන්නේ. එහෙනම් 1y. ඒ දෙක එකතුවෙන් එන්නේ බෙදා දුන් මුළු peer කැබලි ගණන. හැබැයි මේ මුළු peer කැබලි ගණන ඇවිල්ලා 116ටද සමාන කරන්නේ. ගොඩක් කට්ටිය එහෙම කරලා ඇති. 116ටද සමාන කරන්නේ. නෑ නේද? ඇයි? peer කැලි දෙකක් පමණක් ඉතිරි වෙනවනේ. එතකොට ඔක්කොම peer කැලි කපලා ඉවර වෙද්දී 116ක් තිබ්බට කැලි දෙකක් ඉතුරු වෙලා. අන්න හරි. එහෙනම් කොච්චර peer කැබලි ගානක්ද බෙදා දීලා තියෙන්නේ? 116ට වඩා දෙකක් අඩු ප්‍රමාණයක්. 114. ඔන්න ඉතින් අනේ අංක 2 සම්බන්ධ. ඔය දෙක විසඳන්නට x1යි y1යි හොයන්න පුළුවන්. මට හිතෙන්නේ වඩාත් පහසුයි y මැච් කරන එක. ඒ නිසා මම අංක 2 කියන සමීකරණය අරගෙන ඒක ගුණ කරගන්නම් 2කින්. එතකොට මේ 2y මෙතනත් 2y හදාගන්න පුළුවන්. එහෙනම් 2කින් ගුණ කරොත් 2x 4යි 1y 2කින් ගුණ කරොත් 2y 114 2කින් ගුණ කරොත් 228යි. ඔන්න අංක 3. දැන් අංක 3 සහ අංක 1 අතර සම්බන්ධයකට යන්න පුළුවන්. අංක 3න් අංක 2 අඩු කරමු. අංක 1 අඩු කරමු. එහෙමනම් 4x ධන 2y අඩු කිරීම වරහන් ඇතුලේ 2x ධන 1y. නෑ 2x ධන නෑ 3x ධන 2y.
3x ධන 2y 228න් අඩු කිරීම 186. වරහන් ඉවත් කරොත් ඍණ 3x ඍණ 2y සමානයි 2 4 42. එහෙනම් ඍණ 2y ට ධන 2y කැපෙනවා. 4x අඩු කිරීම 3x කියන්නේ x සමානයි 42. x කියන්නේ මොකක්ද? ළමයි. එහෙනම් ඔන්න ළමයි ගණන හොයාගත්තා. එහෙනම් ළමයි ගණන වෙන්නේ කොච්චරද? 42. එහෙනම් x සමානයි 42 ආදේශ කරන්නම්කෝ අංක 2ට. එහෙනම් 2යි x ධන y සමාන 114යි. 42 දැම්ම x වෙනුවට සමාන 114යි. එහෙනම් y ව උක්ත කරගන්න පුළුවන්. 114න් අර කැලල අඩු වෙනවනේ 84ක්. ඒ කියන්නේ කීයද? 30ක් කියලා එන්නේ. බලන්න එහෙමද කියලා. y කියන්නේ මොකක්ද? වැඩිහිටියන්. එහෙනම් වැඩිහිටියන් ප්‍රමාණය ඇවිල්ලා 30යි, ළමයි ප්‍රමාණය ඇවිල්ලා 42යි. ඔන්න රෝමාංක 1ට අදාළ පිළිතුර. රෝමාංක 1ට අදාළ පිළිතුර. රෝමාංක 2ේදී කියනවා එමගින් සතියක් සඳහා ඔවුන්ට රජයෙන් ලබා දීමට නියමිත මුදල. සතියක් ගැන නෙවෙයි දවසකට බලමු. එහෙනම් දවසක් සඳහා කොච්චරක් ගෙවන්න වෙනවද? අපිට වෙන වෙනම හොයන්න වෙනවා මොකද ඉන්න ගාන වෙනස් වෙනනේ. එහෙනම් අපි ඉස්සෙල්ලා බලමු දවසක් සඳහා ළමයෙකුට කොච්චරක් රජයෙන් ගෙවනවද? දිනකට රුපියල් 250. හරිද? එහෙමනම් සතියක් සඳහා ළමයෙකුට 250 ඒවා 7ක්. ඒ කියන්නේ ඉතින් 1750. එහෙමනම් ළමයි කී දෙනෙක් ඉන්නවද? 42ක්. එහෙනම් ළමයි 42ක් සඳහා මොකද කරන්න ඕනේ? 1750 ගුණ කරන්න වෙනවා 42කින්. ඒක තමයි ළමයි ඔක්කොටම යන ගාන. ඒ විදියටම එහෙනම් වැඩිහිටියෙක් සඳහා සතියකට කොච්චරක් යනවද? එක වැඩිහිටියෙක්ට 350යි නේ 320යි. සතියක් කියන්නේ දවස් 7යි. එහෙනම් ඔක 7ෙන් වැඩි වෙනවා. රුපියල් 2240. එහෙනම් වැඩිහිටියන් ඔක්කොම ඉන්නවනේ 30ක්. එහෙනම් වැඩිහිටියන් 30කට යන ප්‍රමාණය කියන්නේ 2240 ගානේ 30ක්. එහෙනම් 12යි 7යි 6යි. රුපියල් 67200ක් යනවා. මෙතන වැඩි කරොත් කීයක් කියවිද බලන්නකෝ. මෙතන වැඩි කරොත් 1750 ගානේ 42ක්. බලන්න කීයක් කියවිද කියලා. 1750 ගානේ අපිට ගන්න ඕනේ 42ක්. 73500ක් එනවා. හරිද? එහෙනම් වැය වෙන මුළු මුදල කියන්නේ ළමයි ටිකට යනවා 73500ක්. ඒත් එක්කම වැඩිහිටියන්ට යනවා 67200ක්. එහෙනම් මුළු එකතුව ඇවිල්ලා රුපියල් කීයක් කියවිද?
140,700 1,40,700 සතුටුදායකයි සමහරක් කට්ටිය අරගෙන තියෙනවා. ඔන්න ටිකක් ලොකු වැඩක් තියෙන ගැටලුවක්. ඉස්සෙල්ල සමීකරණ දෙක හරියට විසඳ ගන්නවට ලකුණු 6යි. අවසාන කොටසට ලකුණු 4යි. සමීකරණ දෙක විතරක් ගොඩනගලා තියෙනවා නම් ලකුණු දෙකක් තියෙනවා. හොඳයි සතුටුදායකයි සමහර කට්ටිය හරි කියලා තියෙනවා. නිතුලි මොකක් හරි වෙනස් දෙයක් කරාද? මම හිතන්නේ සමහරක් අය මීට වඩා වෙනස් ක්‍රමයක් කරලත් සමහරක් පිට ගන්න පුළුවන්. හැබැයි මේක තමයි ගලපන්න පුළුවන් සරලම විදිය සමීකරණ දෙක ගොඩනගන්න තියෙන සරලම විදිය තමයි මේක. මුලින්ම ඇපල් කෑලි ගානයි පෙර කෑලි ගානයි හොයාගන්නවා. හරි. හොඳයි. එසේම සතුටුදායකයි හිමනම් මිනගි මොකටද හරිද විදුනිත නිසුනි මොකටද නිශාබි චතුමි මොකටද හොඳයි චරණ්‍ය හොඳයි හේරත් දිනිති ක්‍රමේ හරියට තියෙනවා නම් දෙවෙනි කොටසේදී ලකුණු දෙකක් තියෙනවා. අවසාන උත්තරේ සුළු කිරීමේ දෝෂයක් වුණත් ක්‍රමේ හරියට තියෙනවා නම් මොකද කරේ කියලා පොඩි වැඩක් තිබ්බේ. එක මිනිස්සෙක්ට මෙච්චරක් නම් දවසකට සතියකට කොච්චරක් යනවද? ඒ අනුව පුද්ගල මෙච්චරක් ඉන්නවා. ඒ ඔක්කොම වලට කොච්චරක් යනවද? ඕක තමයි ඉතින් සාමාන්‍යයෙන් මේ වෙනකොට වර්තමානයේ අපේ රටේ සිද්ධ වෙන්නේ. දැන් මේ කල්පනා කරලා බලන්න. ඔය කියන කඳවුරේ ඉන්නවා නම් ළමයි 42ක් වැඩිහිටියන් 30ක් හරිද? ළමයි 42කුයි වැඩිහිටියෝ 30කුයි ඉන්නවා නම් ඔය කියන කඳවුරේ දවස් 7ක් ඔන්න රජයට දරන්න සිද්ධ වෙන වියදම ඔක්කොම අල්ල වෙනවා. 1,40,700ක් දරන්න වෙනවා. මේ ඇවිල්ලා එක සතියකට. මේක සාමාන්‍ය පොඩි කඳවුරක්. වැඩි පිරිසක් ඉඳලා නැහැ. එහෙමනම් බලන්නකො කල්පනා කරලා දැන් මේ වෙනකොට සමහර කඳවුරවල ගොඩක් ඉන්නවා. එහෙමනම් කොයි වගේ වියදමක් දරන්න සිද්ධ වෙනවා. එහෙම නේද? මේක ප්‍රායෝගික අවස්ථාවක් වොන්න. හොඳයි. අපි යන්ක බලන්න ඊළඟ කතාවට දෙනිති. හොඳයි එහෙමනම් මේක මේ ළඟදී කියන්නේ ගිය අවුරුද්දේ අවසාන වාර විභාගයේ මම හිතන්නේ එක්තරා පාසලක මතක නැහැ පාසල මොකක්ද කියලා. ඔයගොල්ලන්ගේ අප්ලයිලාට 11 වසරේදී අවසාන වාර විභාගය සඳහා ලබා දුන්න ප්‍රශ්න. ඕගොල්ලන්ටත් මේ ආශ්‍රිතම ගැටලුවක් විභාගයට එයි. මොකද ඉතින් මේ මොහොතේ වර්තමානයේ තුල ජනප්‍රියතම මාතෘකාව මේක හින්දා. හරි. ඒ නිසා මේ ආශ්‍රිත ගැටලුව ඕගොල්ලන්ට එන්න පුළුවන්. විශේෂයෙන් විද්‍යාවේදීත් එන්න පුළුවන්. එතකොට මේ දවස්වල වර්තමානයේ තුල තියෙන වැදගත් මාතෘකා අධ්‍යාපනයට සම්බන්ධ වැදගත් මාතෘකා තව ඉතින් ජනප්‍රිය මාතෘකා තියෙනවා. නමුත් අධ්‍යාපනයට වැදගත් වූ ජනප්‍රිය මාතෘකා පිළිබඳව මාතෘකා පිළිබඳව හොඳ අවධානයකින් ඔයගොල්ලෝ ඉන්න. විශේෂයෙන් විද්‍යාවේදී. හරි ඔය කියන ලෙඩෙත් එක්ක සම්බන්ධ වෙනවනේ ගොඩාක් වෛරස් කියන එක. ඒතකොට ඔයගොල්ලෝ දැනටමත් වෛරස් එකක් කියන්නේ මොකක්ද කියලා, ඒක මොන කුලකයටද අයිති වෙන්නේ කියලා ඔයගොල්ලෝ විද්‍යාවේදී ඉගෙන ගන්න. මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් මේ වෛරස් කුලකය ගැන ඉගෙනගෙන ඉවර ඇති. එහෙම නේද? ඒ පාඩම ඉවරයි. එතකොට ඔය ආශ්‍රිතව ගොඩනගෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා. කෙටි ප්‍රශ්න එකක් අනිවාර්යෙන් අහන්න. ඕගොල්ලෝ දන්න ඕගොල්ලන්ගේ විද්‍යා පේපර් එකේ කෙටි ප්‍රශ්න 40ක් එනවා. ඒ කෙටි ප්‍රශ්න 40න් 13 සහ එකක් එනවා සාමාන්‍ය දැනීමෙන්. ඒ කියන්නේ මේ මොහොතේ වර්තමානයේ තුල තියෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් විද්‍යාවෙන් එක ප්‍රශ්නයක් අහන්න.
ඔයගොල්ලෝ මම හිතන්නේ වැටහීමක ඇති කෙටි ප්‍රශ්න 40 කොහොමද එන්නේ කියලා. ඉන් එක අවසාන ප්‍රශ්නයක් ඔන්න ගොඩ නැගෙනවා සාමාන්‍ය දැනීම. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ සාමාන්‍ය දැනීම. එහෙම නැත්නම් වර්තමානයේ තුල තියෙන පාරිසරික ගැටලුවක් වෙන්න පුළුවන්. හරිද? ඒ ගැටලුවක් සම්බන්ධ කාරණයක් එකක් අහන්න. හරි ඔයගොල්ලෝ දන්නවනේ කොටස් තුනක් තියෙනවා විද්‍යාවේ. ඒ කොටස් තුන තමයි 13 13 13 ගානේ වෙන්නේ. කෙමිස්ට්‍රි පාර්ට් එකට, ෆිසික්ස් පාර්ට් එකට, බයොලොජි පාර්ට් එකට. ඒ විදිහට තමයි අර කෙටි ප්‍රශ්න ටික තියෙන්නේ. ඕගොල්ලන්ට විද්‍යාව ඉගෙන ගන්න තියෙන හොඳම විදිය තමයි මම නම් ඕගොල්ලන්ට කියන එකම උපදේශ කෙටි ප්‍රශ්න කරන්න. හරි පේපර් එකක තියෙන කෙටි ප්‍රශ්න 40ක් සම්පූර්ණයෙන් කරන්න. උත්තර බල හරි කමන්නේ කරන්න. හරි හොඳම දේ 10 අවසර කම්ප්ලීට් කරගන්න ඕන කරන්න තියෙන හොඳම දේ කෙටි ප්‍රශ්න වලින් කරන්න. කෙටි ප්‍රශ්න 40ක් එක 10 අවසර ටර්ම් එක ගන්න. ප්‍රශ්නයි උත්තරයි හොයමින් කරන්න. ඒතර ඔයගොල්ලෝ දන්නේ නැති වුණාට කෙටි ප්‍රශ්න 40ක් සම්පූර්ණ කරනවා කියන්නේ ඕගොල්ලන්ගේ විෂය නිර්දේශය එක වතාවක් ඕගොල්ලෝ අනිවාර්යෙන් බලන්න වෙනවා. මම කියන්නේ third term එක. ඒ විදිහට ඕගොල්ලෝ O level papers වල තව ටිකක් ඉස්සරහට යද්දි වැඩ ටිකක් ඉවර වෙද්දි කරන්න උත්සාහ කරන්න අන්න ඒ විදිහට. එතකොට ඕගොල්ලෝ දන්නේ නැතුව කෙටි ප්‍රශ්න පත්‍ර 5ක් විතර කරද්දි ඕගොල්ලෝ 5 වතාවක් විතර සමහර කොටස් ගැන හොයනවා. උත්තර බලමින් කරන්න. පුළුවන් නම් ප්‍රශ්නෝත්තර පොතක් හොයාගන්න. ප්‍රශ්නෝත්තර පොත. ඒතර උත්තර හොයමින් කරන්න. ඒතකොට සමහරක් වෙලාවට ඕගලන්ට තේරෙවි අවුරුදු 5ක් විතර කරද්දී අර එකම ආකාරයේ ප්‍රශ්නයක් නැවත නැවත එනවා. අන්න ඒව තමයි පාඩම් කරන විෂයන් වලදී කරන්න තියෙන හොඳම දේවල්. අර මතක තියාගන්න අමාරුයි. පාඩම් කොච්චර කරත් මතක හිටින්නේ නැහැ. ඔන්න ඔය ප්‍රශ්න තියෙන හින්දා කරන්න තියෙන හොඳම වැඩේ ඉතිහාසයේ වේවා, හරි විද්‍යාව වේවා, ඒ වගේ පාඩම් කරන විෂයන් වලදී අර බහුවර්ණ ප්‍රශ්න වැඩිපුර කරන්න. හරි. ඒක ඉතා වටිනවා. එතකොට සමහරක් වෙලාවට මම කරපු වැඩ ප්‍රශ්න කටපාඩම් කරනවා විද්‍යාව එහෙම නැත්නම් ඉතිහාසයේ සමහරක් ප්‍රශ්න කටපාඩම් කරනවා. ඒක નિરાයසයෙන් වෙනවා. එහෙම කරනකොට ඔයගොල්ලෝ දන්නේ නැතුව සමහරක් විෂය නිර්දේශයේ තියෙන සමහර කොටස් ඕගලන්ට හොඳට මතක හිටිනවා. නිකන් කියනවට එහෙම දෙයක් කරලා බලන්න. කෙටි ප්‍රශ්න ගොඩක් කරන්න බලන්න. මම මේ කියන්නේ 40ක් නෙවෙයි ගොඩක්. හරි. ඔයගොල්ලෝ දන්නේම නැතුව හිතන්නකෝ කෙටි ප්‍රශ්න අවුරුදු 5ක් කරනවා කියන්නේ ඔයගොල්ලෝ කෙටි ප්‍රශ්න 200ක් කරනවා. ඒකවල ඔයගොල්ලෝ හිතන්නේ නැති වුණාට අර එකම විෂය නිර්දේශයේ ඔයගොල්ලෝ 5 වතාවක් විතර පෙරලනවා. ඒකේ ලොකු වටිනාකමක් තියෙනවා. කරලා බලන්න. කරලා බලන්න. හරි. නිකම්ම නිකන් ඉන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න. අලුත් ක්‍රම අත්හදා බලන්න. හරි. දැන් ওই මතක නෑනේ මට කොච්චර කරත් මෙච්චරයිනි පුළුවන්. කොහොම කල්පනා කර කර ඉන්න එපා. මම කියන්නේ හරියටම පිළිතුරු ඕනේ උත්තර හොයමින් කරන්න. හරි. සමහරක් ඒවා ඉස්සරහට කරගෙන යද්දී සමහරක් දැන් අපි ඒ ලෙවල් පන්ති ඉන්නකොට ඒ වගේ දේවල් කරනවා. සමහරක් ප්‍රශ්න අපි හදලා ප්‍රශ්න අපි කටපාඩම් කරනවා. හරි මොකක් හරි කොටසක් ඉවරනාට පස්සේ ඒ යටතේ තියෙන ප්‍රශ්න ටික ලියා ගන්න. අපි විසින් නිර්මාණය කරගන්න. ලියලා ඉවරලා ඒක පාඩම් කරනවා. ප්‍රශ්නට අදාළව ඒක කල්පනා කරනවා. එහෙම නැත්නම් ඒ කියන පාඩම යටතේ තිබ්බ අනුමාත්‍රිකා ටික කටපාඩම් කරනවා. අනුමාත්‍රිකා කටපාඩම් කිරීම තුළින් මම මේ කියන්නේ ගණන් වලදී නෙවෙයි. ගණන් වලදී ওই ගන්න දැන් මේ ගාන කටපාඩම් කරන් ගිහලා ආපහු ලියන්නද? එහෙම කරන්න බෑනේ. ඒකම આવොත් හොඳයි. ඕකම එන්නේ නැහැනේ කවදාවත්. හරි. නමුත් ඉතින් සමහරක් විද්‍යාව වේවා ඉතිහාසය වේවා මේ සමහර කොටස් ඒක ඒ ආකාරයෙන්ම ලියන්න තියෙනවා. දැන් ඉතිහාසයේ තියෙන මොකක් හරි දෙයක් කරපු රජතුමෙක් හරි මොකක් හරි ඒ තිබ්බ දෙයක්. හරි. ඒව වෙනස් කළාට එතනට ගිහලා ලියන්න බෑ. ඒක ඒ ආකාරයෙන්ම ලියන්න බෑ. ඉතින් ඒකයි මම කිව්වේ සමහරක් දේවල් ඒ විදිහට ඔයගොල්ලෝ කරන්න පුරුදු වුණොත් ඕගලන්ට ඒක નિરાයසයෙන් මතක හිටියේ. අන්න ඒ වගේ දේවල් කරන්න. ඒ වගේ දේවල් පුළුවන් තරම් කරන්න. දැන් ඕගලන්ට කාලය තියෙනවා. දැන් කියාවි නෑනේ අපිට උදේ පන්ති හවසත් පන්ති ඔන්ලයින් පන්ති දිගටම ඒව ඇත්ත. හැබැයි ඉතින් සාපේක්ෂව ගත්තොත් මට හිතෙනවා කාලය තියෙනවා. ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බලුවොත්. ඉතින් මම කියන්නේ අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් ඕගොල්ලෝ වෙලා වෙන් කරගන්නවා නම් බොරුවට මේ යන්න වාලේ හැම ඔන්ලයින් පන්තියකටම යන්නේ නැතුව අවශ්‍යම දේවල් ටික විතරක් හරියට කරගන්නවා නම් ඕගොල්ලන්ට දැන් කාලය තියෙනවා. ඉස්සර දුවනවට වඩා දැන් කාලේ තියෙනවා මට නම් හිතෙන්නේ. ඒ කාලේ පාවිච්චි කරගන්න තමයි දැන් කම්මැලි වෙලා තියෙන්නේ. ඒ නිසා කාලේ නැහැ කී කියනවා. හැබැයි ඉතින් මේ යන විදියට ළඟ පේන මානෙක මේ කියන ප්‍රශ්නේ විසඳුමක් නැහැ. ඒ නිසා කවද විභාගෙ තිබ්බත් ඕගොල්ලෝ
ටාගට් එකක් ගන්න ජනවාරි එක්සෑම් තියෙනවා කියලා හිතාගෙන ඒ ටාගට් එකට දෙසැම්බර් මාසේ අග වෙද්දි වැඩ ටික සම්පූර්ණ කරගන්නවයි කියලා හිතාගෙන වැඩ කරන්න. කාලේ ඒ આવොත් ඒ ඕගලන්ට හම්බෙන බෝනස් කාලයක් කියලා හිතන්න. එතකොට ඉතින් අර ඒ වෙනකොට කරගත්ත දේවල් තව වැඩි දියුණු කරගන්න. හැබැයි දෙසැම්බර් මාසේ කියන්නේ දෙසැම්බර් අන්තිම වෙද්දි දෙසැම්බර් 31 වෙනකොට වැඩ ටික මම ඉවර කරනවා කියලා හිතාගෙන එතනට ටයිම් ටේබල් එකක් හදාගෙන හරිද? එතනට වෙනකම් වැඩ කරගෙන යන්න. ඒන විදියකට. එතනින් පස්සේ තව අමතර කාලයක් හම්බුනොත් ඒක බෝනස් එකක් කියලා හිතලා තව වැඩි කරමු. එහෙම නැතුව දැන් දෙසැම්බර් වල නවත්තලා නෑ මම ජනවාරි වල ඉඳලා හොඳට කරනවා කියලා එහෙම. ඒ මෝඩාකල්ප වලට යන්න එපා. පුළුවන් තරම් බලන්න අර වගේ දේවල් කරන්න. නිකමට මම කියන්නේ දැන් ඔක්කොම අල්ලට ගොඩක් මවුල තියෙන විද්‍යාවේ. ඒ තියෙන අවුල් විසඳ ගන්න පුළුවන් හොඳ විදියක් ඔන්න මම දැන් කිව්වා. හරි අපි යමු බලන්න එහෙමනම් ඊළඟ කතාවට. හරි අන්න ළඟදී අපි අවසන් කරපු පාඩම. වර්ගජ සමීකරණ ගැටලුවක් නේ. හරි මේක අපිට කියන ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයේ දිග කෙටිතම පාදයේ දිගමෙන් දෙගුණයකට වඩා හරි ඔය ටික කියාගෙන යද්දිම මම මුලින්ම කරන්න මට හිතෙන දේ තමයි මේක මම ඇඳ ගන්න ඕනේ කියන එක. ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳගත්තා. අපිට දීලා තියෙනවා කෙටිතම පාදය. අපි හිතමුකෝ මෙයා කෙටිතම පාදේ. එයා x ලු. අපිට දිගම පාදේ එහෙම නැත්නම් කර්ණ පාදයේ පිළිබඳව අදහසක් දෙනවා කෙටිම පාදයේ දිගමෙන් දෙගුණයක්. ඒ කිව්වේ 2x. හැබැයි දෙගුණයකට වඩා එකකින් අඩුයිලු. එහෙනම් 2x අඩු කිරීම 1. එහෙනම් ඔන්න රෝමාංක 1 කෙටිතම පාදයේ දිග x නම් කර්ණයේ දිග 2x ඍණ 1. ප්‍රකාශනයකින්ද වරහන් දාමු. ඒකකේ පොඩ්ඩක් ඈඩ් කරලා දාමු. ඒකත් පුරුදු වෙන්න ඒකකේ දාන්නත් ඕන නේද කියන එක. හරිද? ඒක හරි. හොඳයි. රෝමාංක 2 ඉතිරි පාදයේ කෙටිතම පාදයේ දිගට වඩා 3ක් වැඩිලු. x ට වඩා 3ක් වැඩිලු. ඒ කියන්නේ x ධන 3. ඕකනේ අනිත් පාදේ ගැන ඔය අදහස. කී දෙනෙක් ඇඳගත්තද දන්නේ නැහැ රූප සටහන. මම කොච්චරවත් කියනවා. හැබැයි ඉතින් මොකක් කළා නම් නැතුව ඇති එහෙම. මොකෙක්වත් රූප සටහන ඇඳලා නැතුව ඇති. චනුලි එහෙම දෙයක් කළා නැතුව ඇති. හොඳයි ඇඳලා තියෙනවද? හොඳයි ඉන්නවා. සී කල්පනාව තියෙනවා කියන්නේ අපිට කෙලිම කියනවා ඉතින් මේ පයිතගරස් ප්‍රමේය උපයෝගී කරගෙන එම ත්‍රිකෝණයේ පාද මත ඇඳ වූ සමචතුරස්‍ර අතර ඉතින් මේ නොකිය කියන්නේ පයිතගරස් සම්බන්ධය මේක උඩ අඳිනවා කියන්නේ සමචතුරස්‍රය. ඒ කියන්නේ දිග ගුණ කිරීම පල්ලෙනේ. ඒ කියන්නේ මේකේ වර්ගය. අර පයිතගරස් සම්බන්ධයේ ගොඩනගෙන විදියයි මේ අහන්නේ. එහෙමනම් දිගම පාදයේ කර්ණ පාදයේ වෙන්නේ 2x ඍණ 1. එයාගේ වර්ගය ඇවිත් සමාන වෙන්න ඕනේ අනෙක් පාද දෙකේ වර්ගවල එකතුව. එහෙනම් x ධන 3 වර්ගයත් x ගේ වර්ගයත් මේ දෙන්නගේ එකතුවට. ඔන්න සම්බන්ධය ලියුවා. ඔන්න ඔය කියන සම්බන්ධයේ සුළු කරලා ඉවර වෙලා අපිට මෙන්න මේ කියන සමීකරණය එනවයි කියලා ඔප්පු කරන්නලු. ඕක තමයි ඊළඟ කතාව. ඉතින් මේක සුළු කරොත් වර්ගායිතයක් තියෙන්නේ ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක්. මේක මම මනෝමයෙන් සුළු කරොත් 4x වර්ගය ඍණ 4x ධන 1. මේකත් වර්ගායිතයක් මනෝමයෙන් ගත්තොත් x වර්ග ධන 6x ධන 9. මෙතන ධන x වර්ගය. ඔක්කොම පද ටික එක පැත්තකට ගෙනල්ලා ඉවර වෙලා අපි ඉස්සෙල්ලා වම් පැත්තයි දකුණු පැත්තයි හැකියතාක් සුළු කරගමුකෝ. මට පේනවා දකුණු පැත්ත තව දුරටත් සුළු කරන්න පුළුවන් කියලා. මෙතන ධන 1යි x වර්ගය, මෙතනත් ධන 1යි x වර්ගය ඔක්කොම ධන 2යි x වර්ගය. ධන 6යි x ධන 9. ඔක්කොම පද එක පැත්තකට ගෙමු. එක් පසක් බිඳුවට සමාන කරගන්න හිතනවා මම මුලින්ම. ඒව නැත්තම් මේගොල්ලෝ මේ සමීකරණය ගොඩනගන්න කියන්නේ x ලගේ පද එක පැත්තකට අනිත් ටික ඒ පැත්තටනේ. එහෙනම් x ලව එක පැත්තකට වර්ග පදෙයි ඒකජ පදේ එක පැත්තකට ගන්නවා. එහෙනම් ධන 2x වර්ග මේ පැත්තට එද්දි ඍණ 2x වර්ග වෙනවා. ධන 6x මේ පැත්තට එද්දි ඍණ 6x වෙනවා. ධන 1 මන් දානවා අනිත් පැත්ත. ධන 1 අනිත් පැත්තට එද්දි ඒක ඍණ 1ක් වෙනවා. 2x වර්ගයෙන් 4x වර්ගයෙන් 2x වර්ගයක් අඩු කරොත් 2x වර්ගය ඍණ 4යි ඍණ 6යි කියන්නේ ඍණ 10යි x 9 එකක් ගියොත් 8යි. දැන් ඒක නෙවෙයිනේ ළමයි අපිට ආවේ. අපිට ඔප්පු කරන්න කිව්ව එක නෙවෙයිනේ අනේ ආවේ. හරි අවුලක් ඒක. දැන් මොකද කරන්නේ?
එතන අවුලක් තියෙනවානේ. දැන් විදුනිත කල්පනා කරනවා ඉතින් ඔහොමනේ ආවේ. අපිට කියන්නේ වෙන එකක්, අපිට එන්නේ වෙන එකක් කියලා. අපිට බැරිද මුකුත් කරන්න ඕකට? මොකද්ද කරන්න පුළුවන් දේ? වර්ගපදයේ සංගුණක එකක් කරන්නනේ ඔය නොකිය කියන්නේ. අන්න හරි. එහෙනම් වර්ගපදයේ සංගුණක එකක් කරන්න චැනල් කියනවලු අපිට දෙකෙන් බෙදන්නයි කියලා. එහෙනම් මුළු සමීකරණයම දෙකෙන් බෙදමු. මෙයාවත් දෙකෙන් බෙදමු. මෙයාවත් දෙකෙන් බෙදමු. මෙයාවත් දෙකෙන් බෙදමු. එහෙනම් ඒවි අපිට x වර්ග ඍණ 5x සමානයිලු 4ට. ඕක නේද ඔප්පු කිරීම? ඕක නේද ඔප්පු කිරීම? ඔන්න ඉතින් අදාළ වර්ග සමීකරණය ගොඩනගා ගත්තා. එම සමීකරණය වර්ග පූර්ණයෙන් හෝ සූත්‍රය භාවිතයි. ඉතින් අනේ මේකනේ සමීකරණය x වර්ග ඍණ 5x සමානයි 4. එහෙනම් ඉතින් ඕගොල්ලෝ මොකද කියන්නේ? වර්ග පූර්ණයෙන් කරන්නද කැමැත්ත? සූත්‍ර භාවිතයෙන් කරන්නද කැමැත්ත? මොකද ඕගොල්ලෝ හිතන්නේ? මේක වඩා සරල කොයි විදියට කරන එකද? සූත්‍ර භාවිතයට යන එකද නැත්නම් වර්ග පූර්ණයෙන් කරන එකද? වර්ග පූර්ණයෙන් කරන එක ලේසි. ඇයි? වර්ගපදයේ සංගුණක එකින්ද. ඒක වඩාත් පහසුයි. ඒ නිසා අපි වර්ග පූර්ණයෙන් කරමු. එහෙනම් වර්ගජ පදයත් ඒකජ පදයත් එක පැත්තක තියාගෙන නියත පදයක් තියෙනවා නම් එලවන්න ඕනේ. දැන් මේකේ නියත පදයේ කෙලින්ම එලවලා තියෙනවා. එහෙනම් මේ කියන වර්ගජ ප්‍රකාශනයේ පූර්ණ වර්ගයක් වීම සඳහා එකතු කළ යුතු පදේ කවුද කියලා හිතමු. කවුද අනේ එකතු කළ යුතු පදේ? මේ පැත්තට එකතු කරන පදේම තමයි අනිත් පැත්තට අපි එකතු කරන්න ඕනේ. එහෙම නේද? මොකද ඔයගලන්ගේ අදහස? කවුද අනේ අපි එකතු කළ යුතු කෙනා? කවුද අපි එකතු කළ යුතු කෙනා? මැද පදයේ සංගුණකයේ 5 දෙකට බෙදා වර්ග කරන්න. ඉතින් 5 හරියටම දෙකට බෙදෙන්නේ නැහැ. ඔහොමම වර්ග කරමු. එහෙනම් 5 වර්ගයේ 25යි 2 වර්ගයේ 4යි. ඒ කියන්නේ 25 බෙදීම 4. දශම කරන්න යන්න එපා. 25 බෙදීම 4. එහෙනම් මේ පැත්තට එකතු කරන්න ඕනේ මොකක්ද? 25 බෙදීම 4. එහෙනම් ඔන්න දෙපසටම එකතු කළ යුතු පදේ හොයාගත්තා. very good. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? මේකෙන් එන පූර්ණ වර්ගය කවුද කියලා හිතමු. පළමු පදයට කොක්ක දැම්මා x. අවසාන පදයට කොක්ක දැම්මා 25 බෙදීම 4ට වර්ගමූලය දැම්මොත් ඒ කියන්නේ 5 බෙදීම 2යි. ඔන්න ඔය විදියට. මැද පදයේ ලකුණ ඍණ. එහෙනම් මෙතන ලකුණත් ඍණ. මෙන්න පූර්ණ වර්ගය හොයාගත්තා. මෙන්න පූර්ණ වර්ගය හොයාගත්තා. දැන් ඉතින් මේ පැත්ත එකතු කරලා බලමුකෝ. මේ පැත්ත 4 15න් එකනේ ඉන්නේ. පොදු හරය 4ක් වෙන්න 4ෙන් ගුණ කරලා හදාගමු. එතකොට මෙතනින් 16ක් එනවා, මෙතනින් 25ක් එනවා. 16යි 25යි එකතු වෙනවා කියන්නේ අපිට AV 41ක්. 41ක් බෙදීම 4. එහෙනම් දැන් අපි වර්ගායිතය අයින් කරමු. x එක තැනකට කොටු කරන් ඉවරයි දැන්. එහෙනම් වර්ගයක් අයින් කරන්න වර්ගමූලය ගමු. එහෙනම් අනිත් පැත්තටත් වර්ගමූලය ගමු. වර්ගමූලය ගන්නකොට මොකද වෙන්නේ? අනිවාර්යෙන් එක් පසකට ධන හෝ ඍණ අවස්ථාව දාන්න ඕනේ. එහෙනම් ධන හෝ ඍණ. එහෙනම් x ඍණ 5 බෙදීම 2 ඇවිත් සමානයි ධන හෝ ඍණ. වෙන වෙනම වර්ගමූල කොක්ක දුන්නොත් 41ට වෙනම 4ට වෙනම. එහෙනම් x ඍණ 5 බෙදීම 2 ඇවිත් සමානයි ධන හෝ ඍණ. 41 වර්ගමූලය 6.4යි කියලා දීලා තියෙන්නේ. 4 වර්ගමූලය නම් අපි දන්නවා 2යි කියලා. ඔන්න ඔහොම. ඔතනට වෙනකම් වැඩේ සාර්ථක කෙනෙක් ඉන්නවා. ඔතනට වෙනකම් වැඩේ සාර්ථක වෙච්ච කෙනෙක්. ඔන්න කෙරෙන්න ඕන විදිය. හොඳයි. එහෙනම් දැන් අපිට උත්තර දෙකම තියාගෙන වැඩේ කොට දාන්න බෑ. අපි යමු ඉස්සෙල්ලා එක උත්තරයකට එක විසඳුමකට යමු. එහෙනම් මම මෙතනින් ධන අවස්ථාව ගන්නම්. එහෙනම් අපි ධන අවස්ථාව ගත්තොත් x ඍණ 5 බෙදීම 2 ඇවිත් සමානයි ධන 6.4 බෙදීම 2. මෙතන බෙදීම දෙකක් තියෙන හින්දායි මේ පැත්තේ තියෙන හින්දායි මම මේක දශම කරන්නේ නැතුව ඉන්නේ. දැන් මම අර ඍණ 2න් 5 අනිත් පැත්තට යවනවා. ඍණ 2න් 5 අනිත් පැත්තට යද්දි ඒක ධන වෙනවනේ. එතකොට දැන් හරයන් සමානයිනේ. ඒකයි මගේ බලාපොරොත්තුව. හරයන් සමානයි කියන එක පේනවා. එහෙනම් මේ දෙන්න එකතු කරොත් 11.4 බෙදීම 2. ඒ කියන්නේ x සමානයි 5.4.
මෙන්න පිළිගත හැකි ධන උත්තරයක් x ට ලැබිලා තියෙනවා. එහෙනම් x සමානයි සෙන්ටිමීටර 5.7යි. එහෙම නැත්නම් අපි අනිත් විසඳුමට යන්කෝ බලන්න. ඍණ අවස්ථාවට. ඒ විසඳුම පිළිගන්න පුළුවන්. ඍණ අවස්ථාවට ගියොත් එතකොට එන්නේ x ඍණ 5 බෙදීම 2 සමානයි ධන නෙවෙයි දැන් ඍණ. ඍණ 6.4 බෙදීම 2. එන x තනි කරන්න අරයව අනිත් පැත්තට ගත්තා. ධන 5 බෙදීම 2 වෙනවා. එහෙනම් x සමානයි ඍණ 1.4 බෙදීම 2. එහෙනම් x සමානයි ඍණ 0.7. එහෙනම් මේක පිළිගන්න බෑ. මේ පිළිතුර පිළිගන්න බෑ. ඇයි? x සඳහා ඍණාගයක් එන්න බෑ. x කියන්නේ පාදයක දිග. ඒ නිසා x සමානයි ධන 5.7 විය යුතුයි. එහෙනම් මෙතනින් පස්සේ දැන් කියලා ඉන්න ඕනේ පාදයක දිග ඍණ විය නොහැක. එව නිසා x සමානයි 5.7යි 100. අපෙන් අහන්නේ කර්ණයේ දිගනේ. කර්ණයේ දිගනේ අපෙන් අහන්නේ. ඒ කිව්වේ 2x ඍණ 1 කියන එක. ඒ කියන්නේ 5.7 දෙගුණයක් කරලා එකෙන් එකක් අඩු කරන්න. ඒ කියන්නේ 11.4න් එකක් අඩු කරන්න. 10.4. මෙන්න කර්ණපාදයේ දිග. ඔන්න කර්ණපාදයේ දිග. 10.4 කියන අවසාන උත්තරේ වෙනකන් යන්න පුළුවන් වුණාද දන්නේ නැහැ කාට හරි. මේ කොටස ලියනවට කර්ණයේ දිග ලියනවට එක ලකුණයි. සම්බන්ධතාවයේ ලියනවට ලකුණු 2යි. සමීකරණයේ ගොඩනැගීම දක්වා හරියට කරලා තියෙනවා නම් තව ලකුණු 3යි. හරිද? විසඳුම් දෙක ගාවට ඇවිල්ලා x සමානයි 5.7යි කියලා ඔප්පු කරන තැනට එනවා නම් ලකුණු 3යි. අවසානයේ කර්ණයේ දිග හොයනවට එක ලකුණයි. හොඳයි. යම් පිරිසක් හරි ගිහිල්ලා තියෙනවා ලකුණු 10ම ගන්න. අවසානයේ කර්ණයේ දිග හොයන්න ඕනේ. x විතරක් හොයලා නවත්තන්න බෑ. හරිද? අවසානයේ ප්‍රශ්නය අහන්නේ කර්ණපාදයේ දිග. ඒකත් හෙව්වොත් තමයි ඉතුරු ලකුණක් හම්බ වෙන්නේ. නැත්තම් ලකුණු 9දී. ගොඩක් කට්ටිය x හොයලා නවත්තන්නේ නැහැ. අර ඉතුරු කෑල්ල හොයන්නේ නැතුව. ඒ අඩුපාඩු ටික හරි ගස්ස ගන්න. නිතුලි මං හිතන්නේ x වලින් හොයලා නතර වෙන්නේ. ඉතුරු ටිකට හොයන්නේ නැතුව ඇති. ඔන්න අපේ අද දවසේ තුන්වෙනි සාකච්ඡාව. ඔව් මං කිව්වා වගේම හරි. මම දන්න මම පොත බැලුවේ නැතත් අපේ බබාලා ටික ඔන්න ඔහොම තමයි කරන්නේ කියලා. හරිද බලන්නකෝ එහෙනම් අඩුපාඩු හරි ගස්සගත්තලු. රුධිනිට අපි බලමු ඉතින් ගොඩක් පිට දැන් කියන විදියට 21 රට අරින හින්දා 21 එකතු කරගන්න පුළුවන් වෙයි ඔයගලගේ පේපර් එක. හැබැයි ඉතින් අරින ගන්න අපිට විශ්වාස නැහැනේ තාම. එහෙම වුණොත් ඉතින් අපි 21 එකතු කරගමු. හරි.
අපි යමුද බලන්න ඊළඟ වැඩේට. අද දවසේ එහෙනම් 4 වෙනි කාරණේ ඊළඟ ප්‍රශ්නේ කොට නැගෙන්න ඕන ජ්‍යාමිතිය කොටස යටතේ ගොඩාක් ලොකු කාරණයක් නෙවෙයි පොඩි කාරණයක් මේක ඇවි. ඉස්සලාම තොරතුරු ටික ලකුණු කරගමු. මේ කියන මොකද්ද කියන්නේ? රූපයේ ABCD කියන්නේ සමාන්තර රාශියක්. ඒක නම් ලකුණු කරලා තියෙනවා. වන අතර දික්කල CD සහ ඊලක්ෂයේ පිහිටා ඇත්තේ BC කියන දුර ඇවිල්ලා BE කියන දුරට සමානයි වන පරිදි. BE සහ BC දුරවල් දෙක සමානයි. මේ දුරවල් දෙක එකිනෙකට සමානයි. ඒක තමයි තොරතුර. හරි. එහෙනම් දත්ත ටික ලකුණු වෙලා තියෙනවා නම් අන්න එතනට වෙනකන් ඔයාලට එක ලකුණක් තියෙනවා. රූප සටහන ලකුණු කළා දත්ත ටික ලකුණු කළා නම් එක ලකුණක් ඔන්න තියෙනවා. එක ලකුණක් තියෙනවා එතන. රෝමාංක 2 අපිට එතනින් පස්සේ කියනවා සාධනය කරන්න කියලා AD හා BE සමානයි කියලා. ඒක නම් චූටි වැඩක්. මුලින්ම කියන්න පුළුවන් අපිට BC කියන පාදේ ඇවිල්ලා සමානයි BE කියන පාදෙට. ඇයි BC කියන දුර ඇවිල්ලා BE කියන පාදෙට සමානයි. ඒක දුන්න දෙයක් නේ. ඒක දත්තයක්. ඒත් එක්කම BC කියන පාදේ ඇවිල්ලා සමානයි AD කියන පාදෙට. ඔයගොල්ලෝ පිළිගන්නවා. ඇයි මේ දුර සමානයි කියලා මම කියන්නේ. BC හා AD දුරවල් සමානයි කියන්නේ. ඔව් ඔයාලා කියනවා හරි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාදයක ඒවා සමානයි. එහෙනම් මේ සම්බන්ධතා දෙකෙන් එන්න පුළුවන් නිගමනය මොකක්ද? BC කියන දුර ඇවිල්ලා BE ට සමාන නම් BC කියන දුර ඇවිල්ලා AD ට සමාන නම් එම නිසා අපිට ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් තියෙනවා මොකක්ද? BE කියන දුරයි AD කියන දුරයි අනිවාර්යෙන් සමානයි. ඉතින් ඒක ප්‍රත්‍යක්ෂයිනේ. ඒක ඇවිල්ලා ප්‍රත්‍යක්ෂයි. හරිනේ. ඒක ඇවිල්ලා ප්‍රත්‍යක්ෂයක් වෙනවා ඒක. BC BE ට සමාන නම් BC AD ට සමාන නම් අනිවාර්යෙන්ම BE AD ට සමාන විය යුතුයි. BE AD ට සමාන විය යුතුයි. ඕකනේ කතාව. රෝමාංක 3 BED කෝණය BED කියන කෝණය BED ඒ කියන්නේ මෙන්න මෙයා ඇවිල්ලා ADE මෙන්න මෙයාට මේ දෙන්න සමානයි කියලා ඔප්පු කරන්න. එහෙනම් මම මුලින්ම කියනවා BED කියන කෝණය BE කියන පාදය ඇවිල්ලා BC කියන පාදයට සමානයිනේ. ඒක දුන්න දෙයක් නේ. ඒක දත්තයනේ. එම නිසා එන්න පුළුවන් නිගමනයක් BED කියන කෝණය ඇවිල්ලා BCD කියන කෝණයට සමානයි. ඔයාලා පිළිගන්නවද? මෙයා ඇවිත් සමාන වෙන්න ඕනේ මෙන්න මෙයාට. BED කෝණය BCD කෝණයට සමානයි. පිළිගන්නවා. BED කියන කෝණය BCD කියන කෝණයට සමානයි. very good. මොකක්ද කතාව? තිසේනි කියනවා සමද්විපාද ප්‍රමේය. හරිනේ. සමද්විපාද ප්‍රමේය. ඔයගොල්ලෝ කියනවා හරි. ඒක ඇවිත් සමද්විපාද ප්‍රමේය. ඔන්න මං මුල්ම කතන්දරේ කිව්වා. ඊට පස්සේ මං කියනවා නමුත් මෙහෙම කතාවකුත් මම දැන් කියනවා. නමුත් BCD සහ ADE කියන කෝණය
සමානයි කියනවා BCD. ඕගොල්ලෝ දැන් කල්පනා කරනවා එහෙම වෙන්නේ කොහොමද කියලා. හොඳයි. තිෂේනිකේ තවත් අදහසක් තියෙනවා. ඒක වෙනම දෙයක්. එතන තියෙනවා තව සම්බන්ධයක්. ගොඩක් කට්ටිය ඔන්න ඔය සම්බන්ධය නම් දැකලා නැතුව ඇති. සෑහෙන වටේ යන්නේ නැති මේ ගාන කරන්නේ. එතන තියෙනවානේ F අකුරක් ඉතින් කට්ටිය F අකුරක් හොයනවා ඇති දැන්. දැන් සාධනිකා කල්පනා කරනවා ඇති එහෙම වෙන්නේ කොහොමද? කොහෙද F අකුරක් තියෙන්නේ මෙතන? හොඳට බලන්නකෝ F අකුරක් තියෙනවා නේද? ඒ කිව්වේ අනේ අනුරූප කෝණ යුගල. රණුදිත් කල්පනා කරනවා ඇති එහෙම වෙන්නේ කොහොමද? අනුරූප කෝණ යුගල් තියෙනවද ඕක ඇතුලේ? නැද්ද? දැක්කේ නැද්ද තාම F එක? සාධනිකා තාම F අකුර හොයනවද කොහෙද? මෙන්න තියෙන F අකුර දැක්කද? මෙයාට මෙයා සමානයි. හරිනේ. හොඳයි. එහෙනම් දැන් මොකද්ද නිගමනය? BED කියන්නේ BCD ට නම් ADE කියන්නේ BCD ට නම් එව නිසා ප්‍රත්‍යක්ෂ වෙන දෙයක් තියෙනවා නේද? මොකක්ද? BED කියන කෝණය අනිවාර්යයෙන්ම ADE කියන කෝණයට සමානයි. ඒක අනේ එහෙමනම් ප්‍රත්‍යක්ෂයි. ඒක ඇවිල්ලා ප්‍රත්‍යක්ෂයි. ඔච්චරයි. ඒක ඇවිත් එහෙමනම් ප්‍රත්‍යක්ෂ වෙන දෙයක්. කොතනද ශරණ්‍ය අදහස් කරන්නේ ඒක? කොතන සම්මුඛ කෝණ විදියට? ඒක එහෙම වෙන්න නම් ශරණ්‍ය මෙන්න මේ දුරවල් දෙක සමාන වෙන්න ඕන. මේ පාදයයි ඔය කියන්නේ මේ පාදයයි මේ පාදයේ සමානයි කියලා ඉන්න වෙනවා. හරි. හරි. එතකොට තව ස්ටෙප් එකක් යන්න වෙනවා. හරි හරි. මට පැහැදිලි. අවුලන්නේ. ඒකත් හරි. හැබැයි එතකොට තව ස්ටෙප් එකක් වැඩි වෙනවානේ. ඒකාන්තර කෝණත් ගන්න එපා එතකොට. නේද? සම්මුඛ කෝණත් අරගෙන එතනින් ඒකාන්තර කෝණ වලට ගිහිල්ලා නේද? තව පියවරක් යනවා. මට හිතෙන්නේ අපේ ගොඩක් කට්ටිය කරන්නේ නැත්තේ මේ කෝණය සමානයි මෙන්න මේ කෝණය කියලා ගන්න නැති මේ කෝණය සමානයි මේ කෝණය කියලා ගන්න නැති ඊට පස්සේ අර දෙක සමාන කරන්නේ. හොඳයි. ඒ පාරෙන් යන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. මට හිතෙනවා මේකට වඩා එක පියවරක් වැඩි වෙනවා කියලා. ඒක වැරද්දක් නැහැ. අවසාන කතන්දරයේ රෝමාංක 4 සාධනයක් තියෙනවා අංග සම කරන්න කියලා. හොඳයි. විශේෂයෙන් අපිට කියනවා ඒක. එහෙම කතාවක් බලමු. ඒකදී අපිට ඉස්සෙල්ලාම ওই කියන කතන්දරය ඇඳ ගන්න සිද්ධ වෙවි. මොකක්ද ඇඳ ගන්න වෙන්නේ අපිට එය ADE කියන ත්‍රිකෝණයයි BED ඔය ත්‍රිකෝණ දෙක අංග සම වෙනවයි කියලා පෙන්වන්නයි දැන් අපිට ඕනේ. එහෙමනම් අපි කියලා පටන් ගමු ADE ත්‍රිකෝණය හා BED ත්‍රිකෝණ සලකා ඔය කියන ත්‍රිකෝණ සලකා කියන්න මුලින්ම මැච් කරන්න පුළුවන්ද කියලා. ඔය ත්‍රිකෝණ දෙක උඩින් ඇවිදලා බලන්නකෝ. ED කියන පාදයේ දෙන්නගෙම උඩින් හම්බ වෙනවා. එහෙනම් ED පාදයේ සමානයි ED පාදය. ත්‍රිකෝණ දෙකට මේක තියෙනවා. ඒ කිව්වේ එක පොදු පාදය. හරිනේ. ඒක ඇවිල්ලා අපේ පොදු පාදය. තව AD සමානයි BE කලින් ඔප්පු කරානේ. AD සමානයි BE කලින් ඔප්පු කරා. ඉහත සාධිතයි. ඊට පස්සේ තව එකක් ඕනේ. තව මොනවාද කියන්න පුළුවන්? තව දෙයක් අපිට කියන්න පුළුවන්. ADE BED ඔව් ඒකත් කලින් ඔප්පු කරා. ADE කෝණය ඇවිත් BED කෝණයට සමානයි.
ඒකත් ඉහත සාධක. එහෙනම් අංග 3 හරි. පාද 2යි කෝණ 1යි. එහෙමනම් ADE ත්‍රිකෝණය අංග සමයි BED කියන ත්‍රිකෝණයත් එක්ක. මොකක්ද හේතුව? පාද 2යි කෝණ 1 මැද්දේ තියෙනවා. එහෙනම් ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. මහකෝපා අංග සම අවස්ථාව යටතේ. බලන්න ඒ කතාව මේ කරුණ හරිනම් ලකුණු 3ක් මේකට ලකුණු 3ක් අංග සම කිරීමට ලකුණු 3ක්. හොඳයි ඒකෙත් ලකුණු 10 ගොඩක් කට්ටිය අරගෙන තියෙනවා. පොඩි දෙයක් තිබ්බේ රෝමාංක 2 සහ රෝමාංක 3 චූටි දෙයක් තිබ්බේ රෝමාංක 4 බරපතල හිතලා කරන්න ඕන තරම් බරපතල ගැටලුවක් තිබ්බේ නැහැ. අපි යමුද බලන්න ඊළඟ ගැටලුවට දවසේ 5 වෙනි ගැටලුව. ශනික මොකද හරිද? භවිෂ්‍ය මොකද? ලක්ෂ්‍ය අපහැදිලිතාවය තියෙනවද මොකද? අශිනි අපි යම් බලන්න ඉතිරියට එහෙමනම් හරි ඊට පස්සේ ගැටලුව වුණ වීජ ගණිතයේ ගැටලුව ඒක නම් 10 උතර මට්ටමේ එකක්. පළවෙනි කොටස් දෙකම ඇවිල්ලා සාධක වෙන් කරන්න 2x ගේ ඝනයෙන් අඩු කිරීම 18යි x. පොදු සාධකයක් විදිහට x ගන්න පුළුවන් ඒත් එක්කම 2 ගන්නත් පුළුවන්. එහෙනම් ඉතිරි වෙන්නේ මෙතනින් x కి පැටවු දෙන්නයි 18 දෙකෙන් බෙදුවොත් 9යි x ගත්ත හින්දා x ඉතුරු නැහැ. හැබැයි මෙතනින් අතර වෙන්නේ නැහැ 9 කියන්නේ අපි දන්න කෙනෙක් 3 වර්ගය. කෙත්මන්ති ඒක හිතුණාද දන්නේ නැහැ. එහෙනම් තවදුරටත් සාධක වෙන් කරන්න පුළුවන් අපිට වර්ග ටික හිතෙන් අමතක කරොත් x ඍණ 3යි ඒක මාපහු ලියනවා. හැබැයි ලකුණ වෙනස් කරනවා. මේ වරහණ ඇතුලේ තවදුරටත් සාධක වෙන් කරන්න පුළුවන් කමක් තිබ්බා. අනික නම් ඉතින් ත්‍රිපද සාධක වෙන් කිරීමක්. 21 කැඩෙන්න ඕන විදිය බලන්නයි තියෙන්නේ. 21 වරක් එකනේ. ඒක ධන 21යි. ඒ කියන්නේ එකතුවකින් හදන්න ඕනේ මැද පදේ. 7 වරක් 3. එහෙනම් 7ix ධන 3ix. එතකොට 10ix හැදෙනවනේ. එහෙමනම් සාධක වෙන් කරොත් x එළියට අරගෙන x ධන 7යි ඊළඟ ජෝඩුවෙන් ධන 3 ගත්තොත් එළියට x ධන 7යි. එහෙනම් x ධන 7 x ධන 7 කුට්ටිය පිටින් ගත්ත එළියට ඉතුරු වෙන්නේ x ධන 3. මෙන්න මේ විදිහට. ඔන්න දෙවෙනි කතාව. ඒ කොටසට අදාළ. B කොටසට අදාළව සමීකරණ ගොඩනැගීමට යන්න කියනවා දැන්. පැන්සල් 5යි පෑන් 4ක මිලට ගැනීමට රුපියල් 100ක් අවශ්‍යයි. එහෙනම් පැන්සලක මිල x පැන්සල් 5ට යනවා එහෙමනම් 5යි x. පෑනක් y පෑන් 4ට යනවා එහෙමනම් 4යි y. ඒ දෙකම ගන්න වැය වෙන මුදල ගන්න ඒ දෙක එකතු කරන්න ඕනේ. එහෙමනම් ඔය කියන එකතුව ඇවිත් සමානයි රුපියල් 100යි. මෙන්න පළවෙනි සම්බන්ධය. ඊට අමතරව පෑනක මිල කියන්නේ y. ඇවිත් සමාන වෙනවලු පැන්සලක මිල මෙන් දෙගුණයක්. ඒ කියන්නේ 2x. හැබැයි ඊට වඩා රුපියලකින් අඩුයි. ඒ කියන්නේ ඊට වඩා එකකින් අඩුයි. පෑනක මිල ඇවිත් සමාන වෙනවලු
පැන්සලක මිල දෙගුණයක් කරලා පැන්සලක මිල දෙගුණයක් කරලා ඉන් එකක් අඩු කරාම ලැබෙන අගය. ඒක තමයි මේ දෙවෙනි සම්බන්ධය. හැබැයි ඔක්කොම පද ටික එක පැත්තකට ගමු අන්‍යයන්. ඒ නිසා මම ධන 2x මේ පැත්තට ගන්නවා ඍණ 2x විදියට. අර පැත්ත සමානයි. එහෙමනම් ඍණ 1. ඔන්න මගේ දෙවෙනි සමීකරණය. දැන් අංක 1යි අංක 2යි පාවිච්චි කරලා අපි බලමු කරන්න මොකද්ද කරන්න පුළුවන්. මට හිතෙනවා y සමාන කරගන්න ලේසි. මේක 4යි මේකත් 4යි කරගත්තා නම් එහෙනම් 2 අපි ගුණ කරමු 4ෙන්. මුළු සමීකරණයම 4ෙන්. එහෙනම් 4y ඍණ 8x මේක ඍණ 4යි. මේ අලුත්ම සම්බන්ධයක් අංක 3. දැන් එහෙමනම් අංක 1යි අංක 3යි මේක ධන 4යි මේකත් ධන 4යි එකෙන් අඩු කරමු 3. එහෙනම් 5x ධන 4යි එකෙන් අඩු කරමු වරහන් ඇතුලේ 4යි ඍණ 8x. මේ පැත්ත c ෙන් අඩු කරමු 4ක් නෙවෙයි ඍණ 4ක්. ඔයගොල්ලෝ කල්පනා කරාද දන්නේ මේ වරහන ගැන. වරහන් ඉවත් කරොත් ඍණ 4යි ඍණයි ධන 8x. මෙතන වරහන් ඉවත් කරොත් ඍණයි ධන. එහෙනම් ධන 4යි ඍණ 4යි කැපෙනවා. එහෙනම් 13යි x සමානයි 104යි. 2.13න් බෙදුවොත් එහෙනම් x සමානයි අපිට එනවා රුපියල් 8ක් කියලා. x කියන්නේ පැන්සලක්. එහෙනම් පැන්සලක් ඇවිල්ලා රුපියල් 8යි. එහෙනම් දැන් x සමානයි 8 දෙකට ආදේශය. එහෙනම් y ඍණ 2x සමානයි ඍණ 8 ඍණ 1. x වෙනුවට 8 ආදේශ කරමු. ඍණ 16 අනිත් පැත්තට යවමු ධන 16ක් වෙනවා. එහෙමනම් y සමානයි රුපියල් 15යි ධන. මෙන්න පෑන. හරි සමීකරණ දෙක ගොඩනගනවට ලකුණු 2යි. සමීකරණ දෙක ගොඩනගනවට ලකුණු 2යි. විසඳුම් වලට ලකුණු 2 බැගින්. මෙතන ලකුණු 2යි මෙතන ලකුණු 2යි. සාධක වෙන් කිරීමට ලකුණු 2යි මෙතනට ලකුණු 2යි. හොඳයි. ගොඩක් කට්ටිය පිළිතුරු දෙක අරගෙන තියෙනවා. පෑනක් රුපියල් 15ක් විදියටත් පැන්සලක් රුපියල් 8ක් විදියට. ඔන්න දවසේ 5 වෙනි කතාව. වීජගණිතය යටතේ අපේ දවසේ දෙවෙනි ප්‍රශ්න. මුලින් අපි කතා කරේ වර්ග සමීකරණ ගැටලුවක්. දැන් අපි කතා කරේ අංක 3 දී කතා කරේ වර්ග සමීකරණය. මේකෙදි කතා කරේ අපේ සමගාමී ගැටලුව. හරි අපේ අවසාන ප්‍රශ්නට යමු. එහෙනම් අද දවසේ කතා කරන හරි ඊළඟ ප්‍රශ්නය ඔන්න කොට නැගෙන්නේ. හොඳයි චානලි. ඊළඟ ප්‍රශ්නය ඔන්න කොට නැගෙන්නේ අපේ ප්‍රතිශත පාඩමෙන් විදුලි උපකරණයක් ආනයනය කිරීමේදී කියන්නේ ගෙන්නනකොට අපිට කියනවා 20ක් තීරුබදු වශයෙන් අය කරනවලු. එනම් රෝමාංක 1 තීරුබදු අය කිරීමෙන් පසු ඉතින් අපි දන්නවා තීරුබදු ගෙවීමට පෙර සමානුපාත විදියට හදන්න පුළුවන්. තීරුබදු ගෙවීමට පෙර තීරුබදු ගෙවූ පසු ඕක නෙවෙන්නේ.
බද්ද කොච්චරක්ලුද 120ක්. 120ක් කියන එකේ තේරුම බදු ගෙවන්න පෙර වටිනාකම 100 නම් බදු විතරක් 20ක් ගහනවලු. එහෙනම් බද්දට පස්සේ වාහනේ ඒ ඔය කියන භාණ්ඩේ නව වටිනාකම වෙන්නේ කොච්චරක්ද? 120ක්. 100ට 20ක් බදු. එතකොට ඔය කියන භාණ්ඩේ නව වටිනාකම මොකද වෙන්නේ? තව 20ක් වැඩි වෙනවා. ඒ කියන්නේ 120ක් වෙනවා. එහෙමනම් ඇත්තටම බදු අය කරන්න පෙර වටිනාකම 32000යි. එහෙනම් දැන් බදු අය කරාට පස්සේ වටිනාකම කොච්චරද? අපි දන්නේ නැහැ. එහෙනම් හරස් ගුණ දාමු. අනුලෝම සමානුපාත බැවින් 100 ගුණ කිරීම x සමානයි 32000 ගුණ කිරීම 120. එහෙනම් x තනි කරන්න දෙපැත්තම 100ෙන් බෙදමු. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. ඒ අනුව x සමානයි අපිට එනවලු රුපියල් 38400යි කියලා. එහෙනම් බදු ගැහුවට පස්සේ බදු සහිත වටිනාකම. එහෙනම් ඔය කියන විදුලි උපකරණයට රුපියල් 38400ක් වෙලා. එහෙනම් ඔය කියන භාණ්ඩය සඳහා වෙලෙන්ද රුපියල් 38400ක් වියදම් කළා ඉවරයි. ඔන්න එහෙමනම් තීරු බදු අය කිරීමෙන් පසු ඔය කියන භාණ්ඩේ නව වටිනාකම. රෝමාංක 2 කියනවා මෙහෙම කතාවක්. විකුණනකොට 10% ලාභ තියාගන්න. එහෙනම් වෙලෙන්ද කොච්චරක් වියදම් කරාද? වියදමට ලාභයක් එකතු කරලා තමයි වෙලෙන්ද භාණ්ඩේ විකුණන්න හදන්නේ. ඒ කියන්නේ විකුණුම් මිලක් හදන්නේ. කොච්චර ලාභයක්ද? 10%ක්. 10% කියන එකේ තේරුම වියදම 100 නම් 10ක ලාභයක් තියලා විකුණන්නේ කීයටද? 110ට කියන එක. වියදම 100 නම් ලාභය 10 නම් එහෙනම් විකුණන්නේ කීයයි කියලාද? 110යි කියලා. නමුත් අපි දන්නවා වෙලෙන්ද ඇත්තටම මේ කියන භාණ්ඩය සඳහා කොච්චරක් වියදම් කරාද? 38400. එහෙනම් අපේ ඇත්තටම භාණ්ඩේ විකුණුම් මිල දන්නේ නැහැ. අපි හිතමු y කියලා. එහෙනම් 100 ගුණ කිරීම y ඉස්සෙල්ලා වගේ x ම ගත්තේ නැහැ මං ඉතින් හොඳේ. 38400 ගුණ කරමු. එහෙනම් දෙපැත්තම අපි 100ෙන් බෙදමු. එහෙනම් y ඇවිත් සමානයි බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. රුපියල් 42240ක් එනවා. මෙන්න වෙලෙන්ද භාණ්ඩේ විකුණන්න හදන මිල. කොච්චරක්ද? 42240. අනිත් කට්ටිය එකඟද? ගුණිතය හරිද? රුපියල් 42240. ඒකත් හරි අවුලක් නැත. ඊළඟ කාරණේ රෝමාංක 3 අපෙන් අහනවා මෙහෙම කතාවක්. උත්සව සමයේදී උපකරණ විකිණීමේදී 2%. ඒ කියන්නේ භාණ්ඩයේ ලකුණු කරලා තියෙන මිලෙන් වට්ටමක් දීලා එයා විකුණනවා. ඒතර 102ක වට්ටම කියන්නේ කඩේ ගහලා තියෙන්නේ විකුණන්න 100යි කියලා නම් දෙකක වට්ටමක් දුන්නොත් වෙලෙන්ද භාණ්ඩ විකුණන්නේ කීයටද? 98ට. ඉතින් අපි දන්නවා කඩේ යා මිල ලකුණු කරලා තියෙන්නේ කීයයි කියලාද? ඔව් විකුණන්නේ කීයයි කියලාද යා මිල ලකුණු කරලා තියෙන්නේ? 42240ට. එයා ඒක තමයි මුලින් බලාපොරොත්තුෙන් හිටියේ විකුණන්න. හැබැයි වට්ටමක් දුන්න හින්දා දැන් ඇත්තටම විකුණුම් මිල කොච්චරද දන්නේ නැහැ. අපි හිතමු ඒ කියලා. එහෙනම් නැවතත් අනුලෝම සමානුපාත ඒ ගුණ කිරීම 100 සමානයි 42240 ගුණ කිරීම 98. ඒ තනි කරන දෙපැත්තම 100ෙන් බෙදමු. මේ පැත්තත් 100ෙන් බෙදමු. මේක නම් හරියටම බෙදෙන්නේ නැහැ මට පේන විදියට. එක බිංදුවකට එක බිංදුවක් විතරක් කපන්න පුළුවන්. තව දෙවරක් චක්‍රයෙන් නම් කපන්න පුළුවන්. එහෙනම් ඔබ සුළු කරපු කෙනෙක් ශරණ්‍ය අපිට කියාවි කීයක් එවිද? 4224 98 ගුණ කරලා එන උත්තරේ 10ෙන් බෙදන්න ඕනේ. බලන්නකෝ කීයක් එවිද කියලා.
හොඳයි 30 වෙනි අදහසක් දෙනවා. අපිට එනවලු රුපියල් 41395යි. අනිත් කට්ටිය එකඟද? ඔව්. 120යි. 41395යි 120ක් එනවා. 120 අමතක කරන්න එපා. 2 නෙවෙයි 0.2යි කියන්නේ 2යි නෙමෙයි 120ක් කියන්නේ. 120ක් කියන්නේ. ඔන්න එහෙමනම් වට්ටම් දුන්නට පස්සේ වෙලෙන්දගේ භාණ්ඩේ විකුණුන්නේ. එහෙනම් වෙලෙන්දාගේ ලාභය කියන්නේ කොච්චරද? කොහොමද අපි ළමයි ලාභය හොයන්නේ? ලාභය. වෙලෙන්ද ඔය කියන භාණ්ඩේ විකුණලා තියෙන්නේ 41395යි 120ට. නමුත් වෙලෙන්ද ඔය කියන භාණ්ඩය සඳහා කරා වියදම් කොච්චරද? කොච්චර වියදමක් කරාද? රුපියල් 38400ක් වියදම් කරා. ඒ ඉතින් භාණ්ඩේ ගේන්න බදු වලට ඔක්කොටම 38400ක් වියදම් කරා. එහෙනම් එයාගේ ලාභය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ එයාගේ ලාභය ඇවිත් කොච්චරක්ද? ඔව් ලාභය ඇවිත් 13 4ක් අඩු කරොත් 8.9යි. රුපියල් 2995යි 120යි. මෙන්න එයාගේ ලාභය. 2995යි 120යි. ඒක තමයි ලාභය. ඉතින් උත්සව සමයේදී අපිට මෙහෙම කතාවක් කියනවා. උත්සව සමයේදී මොකද මේ කියන වෙලෙන්ද කරන්නේ? ඔය වගේ උපකරණ 20ක් එකවර ගෙන්වා විකුණුවේ නම්. එතකොට එක උපකරණයකින් 2995යි 120ක ලාභයක් ලබනවා නම් ඒ වගේ භාණ්ඩ 20ක් ගෙන්නනවනේ. එහෙනම් කොච්චර මුළු ලාභයක් ලබයි? ඒ කියන්නේ 2995යි 120 20ෙන් වැඩි කරලා. එතකොට අපිට එනවලු රුපියල් 59904ක්. 0.0 කියලා දැම්මත් කමක් නැහැ. හොඳයි. ඒකත් ගොඩක් කට්ටිය නිවැරදි පිළිතුරට ගිහිල්ලා තියෙනවා. සතුටුදායකයි. මෙතන ලකුණු දෙකක්. 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 බලන්න එතන කට්ටියගේ ලකුණු ප්‍රමාණය කොච්චරක් වෙනවද කියලා. හොඳයි. තිසෙන් සතරදායකයි විශ්ණු හොඳයි. චනලි හොඳයි. දැන් බලන්නකෝ අවසාන ලකුණු ප්‍රමාණය 60න් කොච්චරක් වෙනවද කියලා. හොඳයි. සරණ සතරදායකයි මේ පාරේ වුණා. හොඳට කරලා දෙනවා. විශ්ණු හොඳයි. චනලි හොඳයි. ගොඩක් සතරදායකයි. නිශාදි ගොඩක් හොඳයි. හොඳයි කමි. සමාධි හොඳයි. ලකුණු 60 සීමාවම ගත්ත කවුරුත් නැහැ වගේ මට පේන විදිහට දෙකකින් හොඳයි. හරි විශ්ණු. සඳනිකා සතුටුදායකයි විදුනික ගොඩක් හොඳයි. විශේෂ හොඳයි. පහන්නේ මොකටද? රාණුගේ ගොඩක් හොඳයි. නිසුනි හොඳයි. චතුමි සතුටුදායකයි වැඩ ටික කරලා ඒ කියන්නේ හොඳයි. අමිත් හොඳයි. දිනිති හොඳයි. තා පොල්ට වැඩි කරගමු ඉතින් ඕක අඩුපාඩු ටික නැවත හදමු. හරි පහන්නේ ඒක එච්චර අමාරුද? ඔය කියන්නේ මේ ප්‍රශ්නේ ඇපල් කතාව. හරි.
Apple කතාව Apple පේර කතාව අර කොරෝනා ප්‍රශ්නේ ඒක පොඩ්ඩක් නැවත හදාන්න. ඒක ටිකක් අමාරු වෙන්නේ නැති සමීකරණයක් ගොඩනගා ගන්න සමහරක් විට ගොඩක් අය. ඒ ගන්න පොඩ්ඩක් නැවත හදාන්න. ඒක වැදගත් ප්‍රශ්නයක්. දැන් අංක 22 පේපර් එකේ වැඩ කටයුතු එහෙමනම් අවසන්. මම හිතනවා ගොඩක් කට්ටියට මේ වෙනකොට ටියුබ්ස් එහෙම ගෙදරට ඇවිල්ලා ඇති සමහරක් විට ඇවිල්ලා නැතුව ඇති. එහෙම පොඩි අරුබුද ටිකක් තියෙනවා. ඕසිස් එකේ පොඩි තදබදයක් තියෙනවා ළමයි. මොකද මගේ විෂය විතරක් නෙවෙයිනේ. ටියුබ්ස් ගොඩාක් තියෙනවා. ගුරුවරු ගොඩාක් ඉන්නවා. ඒ නිසා ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඒ නිසා පොඩි ට්‍රැෆික් එකක් තියෙනවා එන්න. නමුත් අද දවස වෙනකොට නම් දැනට දීලා තිබ්බ ගොඩාක් ටියුබ්ස් දීලා තිබ්බ කුරියකට ගොඩක් දුර ඒවනම් දැනටමත් ගිහිල්ලා තියෙනවා. මේ ළඟ තියෙන ඒවා ටික තමයි පොඩි ප්‍රමාදයක තියෙන්නේ මට හිතෙන විදියට. ඒත් එකම සීට්ස් එකේ ඒවත් ඔක්කොම දැන් බාර දීලා තියෙන්නේ මට ඔයගොල්ලෝ ඒවල තිබ්බ ගෙවිම් කළ තිබ්බ ප්‍රීසිට්ස් වලට අදාළ ඔක්කොම ඒවා ටික දැන් එනවා කියලා ඉවරයි. ගොඩක් විට හෙට අනිත් වෙනකොට ඔයගොල්ලන්ට ලැබෙයි. අනිවාර්යෙන් මේ සමුදා වෙද්දී නම් අනිවාර්යෙන්ම ඔක්කොම අල්ලගේ ඒවා ලැබෙවි කියලා බලාපොරොත්තු වෙනවා. හරිද? හොඳයි එතකන් අපි වැඩ ටික කොහොම හරි කරගෙන යමු. දැනට මම අංක 21 සහ අංක 22 පේපර් එක අවසන් කරා. ඒත් එක්කම අපි මේ අඟහරුවාද ආරම්භ කර අපේ ඊළඟ කොටස න්‍යාස කොටස. හෙට දවසෙත් ඔන්න දෙවෙනි කණ්ඩායමට දැන් අඟහරුවාද කණ්ඩායමට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කට්ටියට පුළුවන් හෙට දවසේ සම්බන්ධ වෙන්න. හෙට දවස් සම්බන්ධ වෙලා අපි එදා පටන් ගත්ත අපේ අලුත් පාඩම න්‍යාස කොටස. පොඩි පාඩමක් ටිකක් වෙනස් ආකාරයේ සුළු කිරීම තියෙන පාඩමක්. ඒකට සම්බන්ධ වෙන්න. එතකොට ලබන සතියේ කොහොම හරි න්‍යාස කොටස අවසන් කරගන්න පුළුවන් වෙයි. අපේ මේ මාසයේ අවසාන සතියේ. එතකොට වීජ ගණිතය යටතේ තියෙන තවත් රචනා ප්‍රශ්න දෙකක් ඕගලන්ට අවසන් කරගන්න පුළුවන් වෙයි. හරි. ඒ කියන්නේ අපේ පේපර් එකෙන් තව ලකුණු 20ක් අවසන් කරගන්න පුළුවන් වෙයි. බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපේ ඊළඟ මාසේ මුලින්ම ඕගොල්ලොත් එක්ක කතා කරන්න ශ්‍රේණි පාඩම. ඒ පාඩමත් ඉවර කරගත්තොත් තව ලකුණු 10ක් පේපර් එකේ සම්පූර්ණයෙන් ඉවරයි. ශ්‍රේණි පාඩම කියලා කිව්වේ අපි දැනට මේ ශ්‍රේණි පාඩමේ 70%ක් කරලා ඉවරයි. ඒ කිව්වේ සමාන්තර ශ්‍රේණි කොටස. මේ අවුරුද්දේ අපිට තියෙනවා ගුණෝත්තර ශ්‍රේණි කියලා. ඒකෙම ඊළඟ කොටස බලන්න. ඒකත් අවසන් කරගත්තොත් තවත් රචනා ප්‍රශ්නයක් අවසන් වෙනවා. බලාපොරොත්තු වෙන්නේ ලබන මාසයේ පළවෙනි කොටස විදියට ඔයගොල්ලන්ට ගුණෝත්තර ශ්‍රේණි ටික කියලා දෙන්න. ඒක තමයි දැනට ප්ලෑන් කරන් ඉන්නේ කරා. එතකොට ප්‍රමාණිකූලව එක රචනා ප්‍රශ්න ගානේ ඉවර කරගෙන යමු. දැන් ඉස්කෝලේ ඔයගොල්ලොත් එක්ක ටීචර් වෙන වැඩ පිළිවෙලක ඇති. සමහර විට මේ වෙනකොට ඔයගොල්ලෝ හීනවන ශේෂ ක්‍රමය ඒත් එක්කම ව්‍යාපාර හා කොටස් සම්පූර්ණ කරලා ඇති. සමහර ඉස්කෝලවල ප්‍රස්තාරත් කරලා ඇති. කමක් නැහැ. හොඳට ඉගෙන ගන්න. ඒ කාරණාත් උත්සාහ කරන්න. දෙයක් කොහොම හරි එකතු කරගන්න. මගේ නම් බලාපොරොත්තුව තියෙන්නේ මේ කියන න්‍යාස කොටසෙන් පස්සේ ඔයගොල්ලොත් එක්ක ශ්‍රේණි කොටසට යන්න. හරි. ඒ කිව්වේ ශ්‍රේණිය ඇවිල්ලා බීජ ගණිතයේම එක්තරා කොටසක්. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා ඊළඟට ඒ කොටසත් ඉස්සෙල්ලා අවසන් කරගෙන ඉන්න. හරිද? හොඳයි. එහෙනම් අද අපි වැඩේ මෙතනින් නතර කරමු. මම හිතන්නේ ගොඩක් කට්ටිය දැන් ඉදුණත් ඒ ඇති. හරි. එමුනම් සුබ රාත්‍රියක් ඔක්කොමලට. හම්බෙමු අපි ඊළඟ දවසේ. එමුනම් පරිස්සමෙන් ඉන්න උත්සාහ කරන්න ඔක්කොමලට.